Yang teruan sarnai, bilang kerana ඔව් සර් දරවන් සරණයි සර්. වැඩේ කරමු නේද එහෙනම්? හරි සර් කරමු සර්. අපි සූදානම් සර්. ඔබ වහන්සේගෙන් පටන් ගන්න. එතකොට මේ සර් මට හම්බෙලා තියෙන මාතෘකාව බෞද්ධ භාවනාවේ සුවිශේෂත්වයේ පිළිබඳව මාතෘකාව. එතකොට මේ බෞද්ධ භාවනාවේ සුවිශේෂත්වයේ පිළිබඳව කතා කරනකොට අපිට මූලාශ්‍ර විදියට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය, කුද්දක නිකායේ ලෝකවෝලකන සූත්‍රය, දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ පංචත්තේ සූත්‍රය, සංයුත්ත නිකායේ ආනන්ද සූත්‍රය කියන මේ මූලාශ්‍ර අපිට යොදා ගන්න පුළුවන්. එතකොට බෞද්ධ භාවනාවේ සුවිශේෂත්වයේ පිළිබඳව කතා කරන්න පෙර ආතුව බුදුරජාණන් වහන්සේ ಭಾರತ සමාජයේ පහළ වෙන සමයේ තිබුණු සම්ප්‍රදාය තමයි ශ්‍රමණ සම්ප්‍රදාය. මේ ශ්‍රමණ සම්ප්‍රදායේ පිළිබඳව දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ ඒ කාලේ හිටපු යෝගාවෘතය අනුගමනය කරපු කට්ටිය ආත්මය සහ ලෝකයේ පිළිබඳව විශ්ලේෂණය කරන්න පටන් ගත්තා. මෙහෙම විශ්ලේෂණය කරනකොට පිරිසක් හිටියා. මේ පිරිස උත්සාහයෙන්, වීරියෙන්, ඊළඟට අප්‍රමාදීව කටයුතු කරමින් මේ චේතෝපරිය සමාධියක් ළඟා කරගන්න උත්සාහ දරපු පිරිසක් හිටියා. කියන්නේ කට්ටිය යම් තාක් දුරකට ළඟා කරගෙන හිටපු පිරිසක් හිටියා. එතකොට තව පිරිසක් හිටියා කියනවා එක එක තැන්වල යමින් නෙමින් සංචාරක ජීවිත ගත කරමින් මේ යෝගාවෘතයේ පිළිබඳව අල්ප මාත්‍රයක්වත් වැටහීමක් නැතුව කටයුතු කරපු පිරිසක් හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සමාජය පූර්වාන්ත කල්පනය හා අපරාන්ත කල්පනය විදියට මේ පිරිස කියන්නේ පිරිස හඳුන්වලා තිනවා. කියන්නේ ඒ සමාජයේ හිටපු ශ්‍රමණ සම්ප්‍රදාය අනුගමනය කරපු පිරිස අතර පූර්වාන්ත කල්පනය හා අපරාන්ත කල්පනය වශයෙන් මේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. පූර්වාන්ත කල්පනය අනුගමනය කරපු පිරිස තමයි ඒ කට්ටියගේ සංකල්පණය උනේ මේ ඒ කියන්නේ අතීතයේ තියෙන ආත්මය පිළිබඳව විශ්ලේෂණය කිරීම තමයි පූර්වාන්ත කල්පනයේ විදියට හඳුන්වන්නේ. ආත්මයේ මතු පැවැත්ම කොහොමද කරගන්න ඕනේ කියලා විල්ලා විශ්ලේෂණය කරන්න යෙදිච්ච කට්ටිය. එතකොට මේ අපරාන්ත කල්පනය අනුගමනය කරපු කට්ටිය විදි දෙකකින් මේක සිදු කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ශාස්ත්‍රවාදය සහ උච්ඡේදවාදය කියන මේ විදි දෙක ඔස්සේ ඒ කට්ටිය මතු ආත්මය සුඛිත මුදිත කරගන්න වෙර දරන්නට යෙදුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කුද්දක නිකායේ ලෝකවෝලකන සූත්‍රයේදී මේ ශාස්ත්‍රවාදයයි උච්ඡේදවාදයයි කියන මේ දෙක බැහැර කරලා තියෙන්නේ. ශාස්ත්‍රවාදයේ බැහැර කරපු එක මෙහෙම සඳහන් වෙනවා මේ සූත්‍රයේ. යේහි කේචි සමනා වා බ්‍රාහ්මනා වා භවේන භවස්ස විප්පමොක්ක හංසෝ සබ්බේතේ අවිමුත්තා භවස්මාති වදාමි. ඒ කියන්නේ යම් මහාන බමුණු කෙනෙක් ස්ථීර සුවදායක භවයකින් භවයේ නිස්සරණයක් පැන වූවාහු නම් ඒ හැම දිනා භවයෙන් නොමිදුනාහ කියලා ශාස්ත්‍රවාදයේ බුදුරජාණන් වහන්සේ බැහැර කළා තියෙනවා. ඒතර උච්ඡේදවාදයේ බැහැර තියෙන්නේ යේවා පන කේචි සමනාවා බ්‍රාහ්මනාවා විභවේන භවස්ස නිස්සරණහංසු සබ්බේතේ අනිස්සට්ඨා භවස්මාති වදාමි. ඒ කියන්නේ අනෙක් කණ්ඩායම වූ උච්ඡේදවාදය පිළිගෙන පැනවීමෙන් භවයේ නිම කළ හැකියයි සිතුහ. ඒකත් බුදුරජාණන් වහන්සේ
බැහැර කරලා තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සාස්ත්‍රවාදයයි උච්ඡේදවාදය කියන මේ දෙකම බැහැර කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ පහළ වෙච්ච සමාජයේ අපි දන්නවා බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ආල්ලාරකාලාම උද්දකරාම පුත්ත කියලා ශාස්ත්‍රෝන් දෙන්නෙක් ගාවට ගියා. මේ ශාස්ත්‍රෝන් දෙන්න එදා සමාජයේ ඔය සමත භාවනාවෙනි භාවනාවෙන් සමත භාවනාවෙනි භාවනාවලින් උසස්ම ප්‍රතිඵල ළඟා කරගෙන හිටපු කට්ටිය. එතකොට බෝසතාණන් වහන්සේ ආලාරකාලාම කියන ශාස්ත්‍රයරා ගාවට ගිහිල්ලා ආකින්චායතනය පිළිබඳව ඉගෙන ගත්තා කියනවා. එතකොට උද්දකරාම පුත්ත ගාවට ගිහිල්ලා නේව සංඥායතනය පිළිබඳව ඉගෙන ගත්තා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ භාවනාවේ සුවිශේෂත්වය ගැන කියනකොට බුදුහාමුදුරුවෝ මේ ශාස්ත්‍රවාදයයි උච්ඡේදවාදයයි කියන මේ දෙකම බැහැර කළා. බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුහාමුදුරුවන්ගේ භාවනාව තුළදී සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි කියලා භාවනා දෙකක් මේ හඳුන්වලා දීලා තියෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මේ පංචස්කන්ධය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැනගෙන තිලක්ෂානුකූලව මේ පංචස්කන්ධය පිළිබඳව දැනගෙන ඒ තුලින් ඒකේ දුකත් ඒ වගේම ඒකේ අනාත්ම භාවයත් මනාව දකිනවා නම් ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවන්ගේ භාවනාව තුළ භාවනාවේ සුවිශේෂත්වයේ පිළිබඳව කියන්න තියෙන සර්. හොඳයි. හොඳයි. තමයි සර්. ඔය ටික. හරි හාමුදුරනේ. දැන් මම මේ අඩුපාඩු විවේචන මේ දොස් එහෙම දැක්කට කමක් නැද්ද? ගැටලුවක් නැහැ සර්. පුළුවන් කියනවා නම් ගොඩක් වටිනවා සර්. ඔව් දැන් මෙහෙමයි. හාමුදුරන්ගේ හොඳයි ඉදිරිපත් කිරීම ගැන කිසි ගැටලුවක් නැහැ. හාමුදුරනේ ඒ වුණාට දැන් භාවනාවේ සුවිශේෂත්වය කිව්වම අර මේ ඔබ වහන්සේ මූලාශ්‍ර කීප එකත් හොඳයි. ඒව ගැටලුවක් නැහැ. නමුත් අර මේ ගොඩාක් කරුණු කියවගෙන ආවා මේ ওই පූර්වාන්ත කල්ප අපරාන්ත කල්ප සාස්වත උච්චේ දෘෂ්ටි අර මේ ගැන. එතකොට ඒ ටික මම දකින්න හැටියට දැන් උත්තර මේ විභාගයේදී අපට ලකුණු ටිකක් ඒ වගේ ඒවට අහිමි වෙන කියන්නේ ලකුණු නොදී ඉඳීවා. ඒවා මේ එච්චරම වැදගත් වෙන්නේ නැහැ අර ප්‍රශ්නෙට කියලා මම හිතනවා. මේක තමයි වෙන්නේ. දැන් කෙලින්ම බෞද්ධ භාවනාවේ සුවිශේෂත්වය කිව්වම අපි අර ඔබ වහන්සේ කිව්වා වගේ පුංචි දෙයකින් පුංචි වාක්‍යයකින් වගේ භාවනා පිළිබඳ බුදුහාමුදුරුවෝ බිහි වෙන්න පෙර තිබුණයි කියලා තිබුණානේ කොහොමත් භාවනාව. එතකොට ඒ භාවනාව තිබුණ නිසානේ ආලාරකාම බුද්ධකරාම පුත්තලා මේ පංචබීජ අෂ්ටසමපතිලාභී වුණේ. ආලාරකාම බුද්ධකරාම පුත්තලා බුදුහාමුදුරුවෝ මේ බුදු වෙනකොට හිටපු අයනේ. නමුත් ඒගොල්ලෝ බොහොම ඉහළින් සමතේ දියුණු කරලා අෂ්ටසමපති පංචබීජ දක්වා ගියානේ. එතකොට දැන් අපට කියන්න ඕන හාමුදුරනේ භාවනාවේ සුවිශේෂත්වයේ බෞද්ධ භාවනාවේ සුවිශේෂත්වය කියලා අර ඒ තිබිච්ච භාවනා ක්‍රමවල අභිභවා ගිය ඉක්මවා ගිය විශේෂිත දේවල් මොනවද මේ බෞද්ධ භාවනාවේ කියලා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම සමත භාවනාව කියනවා ඒගොල්ලෝ. සමත භාවනාව අපි කියනවා බුදුදහමෙත්. හැබැයි සමත භාවනාවේ ලබා ගන්න පුළුවන් ඉහළම මේ තත්ත්වය තමයි මෙන්න මේක හොඳට ගන්නකෝ. දැන් ඔන්න මේ බෝඩ් එක පොඩ්ඩක් පේනවා කියලා මට කියන්න. කවුරු හරි කියන්නකෝ. පේනවද? ඔව් හොඳට අහගන්න දැන් කට්ටියම හොඳේ. අට්ඨ සමාපatti පංච අභිඥා. දැන් මට කියන්න මේ දංකර හරුනේ හරි මේ දෙකම ලැබෙන්නේ සමත භාවනාවේ. එතකොට මේ දෙක හොඳට අහගන්න. මේ දෙක කියන්නේ අෂ්ඨ සමාපatti පංච අභිඥා කියන ඒවා සමත භාවනාවේ ලබන්න පුළුවන් ඉහළම තත්වයන්. මේ තත්වයන් තුල එතකොට බුදුහාමුදුරුවෝ බිහි වෙන්නේ ඉස්සරලා කියන්නේ බුදුහාමුදුරන්ගේ භාවනා ක්‍රමේ සමාජගත වෙන්නේ ඉස්සරලා මේ ආලාරකාලාම උද්දකරාම පුත්තලා වගේ අය අෂ්ටසමාපatti පංචාභිඥා ලැබල සමත භාවනාවෙන් ඉහළම තැනට ගියා ඒගොල්ලෝ. හැබැයි බුදුදහමේ වුණ විශේෂත්වය තමයි අෂ්ටසමාපatti වෙනුවට මේ 8 වෙනුවට 8ට එකක් එකතු වෙනවා 9ක් වෙනවා. ඔන්න ඔතන විශේෂත්වයක්. බෞද්ධ භාවනාවේ විශේෂත්වය. ඒ කියන්නේ සමත භාවනාවෙන් ලබන්න පුළුවන් අෂ්ට සමාපatti 8ට බුදුදහමේ වෙනත් දර්ශනවල වෙනත් භාවනාවල
වෙනත් ආගම් වල සමත භාවනාවෙන් ලබන්න බැරි දෙයක් බුදුහාමුදුරුවෝ හොයාගත්ත අන්න සුවිශේෂත්වයක්. ඒක තමයි සංඥා වේදිත නිරෝධය. සංඥා වේද චිත්ත නිරෝධය. සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ ඔබ වහන්සේලා දන්නවා මේක තමයි අර සිද්ධාර්ථ තාපසයා මේ පස්සග තවුසන් මොකද්ද හඳුනේ මොකද්ද සංඥා වේදේ සංඥා වේදිත නිරෝධය. සංඥා වේදිත නිරෝධය. සංඥා වේදිත අහගන්න හොඳට. එතකොට මම මේ කියන්න හදන විශේෂත්වය හොඳේ. මේ අෂ්ට සමාපatti හාමුදුරනේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න පෙරත් සමත භාවනාවෙන් වෙනත් ආගමිකයෝ ලබාගෙන සිටියා ධ්‍යාන භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස. ඒ අට තිබුණා. අෂ්ට සමාපatti වල අට තිබුණා. මොනවද අෂ්ට සමාපatti කියලා කියන්නේ? රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි. රූපාවචර ධ්‍යාන 4 තමයි පඨම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන 4 තමයි ආකාසනංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා, නාසඤ්ඤායතනේ. ඔය අට වෙනත් ආගමිකයෝ සමත භාවනාව තුලින් ලබාගත්තා. ඔන්න එතකොට ඒගොල්ලන්ගේ තත්ත්වය. ඒ අටට බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ හොයාගත්ත නැති සමත භාවනාවේ ප්‍රතිඵල මේ ධ්‍යානයක් හොයාගත්තා. ඒකට කියනවා සංඥා වේදිත නිරෝධය. සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ සංඥාව නොදැනීමේ මේ සංඥාව පමණක් දැනගැනීමේ නිරෝධය. මේක නිරෝධ සමාපත්තියක්. ලෞකික නිරෝධ සමාපත්තිය මේක තමයි අර දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ සාවෘදු දුෂ්කර ක්‍රියාවේදී ඔබ වහන්සේලා අහලා තියෙනව නේද? සිද්ධාර්ථ කුමාරයා මේ හුස්ම ගැනීම හෙලීමක් නැවැත්තුව මොහොතකට කියලා නවත්තගෙන හිටියයි කියලා. අපහානක ධානය කියලා කියන එකට අන්න ඒක තමයි සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ. එතකොට මේගොල්ලන්ට වඩා ඉදිරියට ගියා සමත භාවනාව මේ සමත භාවනාවේ ලැබෙන අෂ්ට සමාපatti වලදී සිද්ධාර්ථ අපේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත එකක් සංඥා වේදිත නිරෝධය කියලා නව සමාපත්තියක් බවට පත් වුණා. නිසා ඔන්න එකක් විශේෂත්වයක්. මේක අනිවාර්යෙන් කියවෙන්න ඕනේ නම් සමත භාවනාවේ අෂ්ට සමාපatti වෙනත් අය ලැබුවා. බුදුරජාණන් වහන්සේ අෂ්ට සමාපatti ඉක්මවා ගොස් නවවෙනි සමාපත්තියක් හෝ සංඥා වේදිත නිරෝධය සොයාගත්තා. ඔන්න විශේෂත්වයක්. ඊට පස්සේ පංච අභිඥාත් ඒගොල්ලෝ ලබාගෙන තිබුණා. වෙනත් අය බුදුහාමුදුරුවෝ මේකට තව එකක් පහට එකක් එකතු කරගත්තා. හයක් කරගත්තා. මොකද්ද 6 වෙනි එක? ආසවක්ඛය ඥානෙ. ආසවක්ඛය ඥානෙ. ඔන්න විශේෂතා දෙකයි විශේෂතා. එතකොට හොඳේ. ඊළඟට බෞද්ධ භාවනා විශේෂත්වයක් තවසු විශේෂත්වයක් තමයි ලෝකෝත්තර தත්ත්වයේ වූ මාර්ගඵල සොයා ගැනීම. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියන මාර්ගඵල හොයා ගැනීම. ඒකත් වෙනත් ආගමක නැති බෞද්ධ භාවනාවට සුවිශේෂී වූ මේ විශේෂිතම එකක්. බෞද්ධ භාවනාවටම සුවිශේෂී වූ විශේෂිතම එකක්. හරිද හාමුදුරනේ? ඊට පස්සේ සංඥා වේදිත නිරෝධය ගැන තියෙන්නේ සංඥා වේදිත නිරෝධය හාමුදුරනේ තියෙන්නේ භාවනාව ගැන තියෙන පොත්පත් වල තියෙනවා. මේකෙත් තියෙනවා මොකේද මේ ඔය වඩපු අවස්ථාව හාමුදුරනේ සංඥා වේදිත නිරෝධයේ වඩපු රහතන් වහන්සේලා වඩපු අවස්ථාවල් තියෙනවා. දැන් ඒකෙන් තමයි හාමුදුරනේ අර සුගත සමහරනේ දහන්නේ. හවුද? ඔව් සංඥා වේදිත නිරෝධයේ ලැබුව වෙලාව තමයි හාමුදුරනේ සකුළුදායි හාමුදුරුවෝ අර මේ ධ්‍යානට සමවැදිලා හිටියා. ඊට පස්සේ කවුද සංකිච්ච පොඩි හාමුදුරුවෝ හොරු කණ්ඩායමක් එනකොට හාමුදුරනේ හොරු කණ්ඩායම මරන්න හදනකොට ටක් ගාලා සමාධිය සමාපත්තිය ඒ සංඥා වේදිත නිරෝධය තමයි හාමුදුරනේ යන්නේ ඒක. ඊට පස්සේ තව කවුද මහා කශ්‍යප හාමුදුරුවෝ අර දවස් 7ක් නිරෝධ සමාපත්තිය හිටියේ ඒ සංඥා වේදිත නිරෝධය තමයි ඒක හාමුදුරනේ. ඒක ශරීරෙම අප්‍රාණික වෙනානේ. ඔව් ශරීරය අප්‍රාණික කියන්නේ ශරීරය අප්‍රාණ මේ ඉන්න බව විතරයි දන්නේ සංඥාව. ඉන්න බව විතරයි දන්නේ. ඒ සංඥා වේදිත කිව්ව එකයි ඉන්න බව වේදිත කියන අවබෝධය තමන් ඉන්නවයි කියන අවබෝධය විතරයි එන්නේ. වෙන කිසිම දෙයක් ගැන අවබෝධයක් මේ වැටහීමක් නැහැ ඒ වෙලාව. ඊතරම් දියුණුයි ඒක. හරි නේද? ඒතර මොගලන් වහන්සේලා අවසානයේ හොරුකල්ලිය එනකොට අන්න එතනක් තියෙනවා. ඔව් එතනක් තියෙනවා. එතකොට ඔව් එතකොට දැන් පැහැදිලි වුණාද මං කිව්ව එක? අෂ්ට සමාපත්තිය වලට වඩා එකතු වුණා බෞද්ධ භාවනාවේ විශේෂ එක මොකද්ද? සංඥා වේදිත නිරෝධ අෂ්ට සමාපත්තිය වලට එකතු වෙන එක. හොඳයි අෂ්ට සමාපත්තිය ගැන කියලා තමයි ඒක කියන්නේ. ඊට පස්සේ පංච අභිඥා දන්න ඔබ වහන්සේලා ඉද්දිවිද ඥානෙ, දිබ්බසෝත ඥානෙ, පරිචිත්ත ඥානෙ, පුබ්බේ නිවාස ඥානෙ, චතුප්පපාත ඥානෙ කියන පහ. ඒ පහට
බෞද්ධ භාවනාවේ අවසානට එකතු වෙනවා කාටවත් හොයාගන්න බැ එකක් ආසවක්ඛේ ඥානය. ඊළඟට තුන්වෙනි කාරණේ මම කිව්වා බෞද්ධ භාවනාවේ විශේෂත්වය තමයි සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන ආර්ය තත්වයටපත් වෙන්නේ නැහැ වෙන කිසිම දර්ශනයක කිසිම ඉගැන්වීමක ලෝකෝත්තර මාර්ගඵල ලැබීමත් බෞද්ධ භාවනාවේ සුවිශේෂත්වයක්. ඔන්න තුනක් මම කිව්වා. හතරවෙනි කාරණය දැන් හොඳට මේව ගන්න ඕන ඔළුවට. මම රෙකෝඩින් එක එවනවා අනිවාර්යෙන්ම රෙකෝඩින් එක. ඊට පස්සේ හතරවෙනි කාරණේ අපේ හාමුදුරනේ හතරවෙනි එක සංසාරගත සංයෝජන සහ මුලින් නැති කිරීම. සංසාරගත සංයෝජන නැති කරනවා. සංයෝජන 10ක් තියෙනවා. දස සංයෝජන කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියලා. අන්නේ සංසාරගත පුජ්‍යල ළඟ තියෙන සංසාරගත සංයෝජන සංසාරයෙන් අරන් ආපු සංයෝජන සංසාරයට යන සංයෝජන එක එක මාර්ගඵලයෙන් කැඩිලා දානවා. සෝවාන් වෙනකොට තුනක් නැති වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත සීලබ්බතං වා පියදච්ච කිංචි. හරිද හම්දුනේ යන්න විශේෂත්වයක්. ඊට පස්සේ ඔන්න එතකොට මතක තියාගන්න එක එක මාර්ගඵල වලින් සංයෝජන ධර්ම එක එක දැන් සෝවාන් වෙනකොට තුනක් අඩු වෙනවා. සකදාගාමී වෙනකොට පහක් අඩු වෙනවා. ඒ විදිහට උද්ධම් භාගී ඕරම් භාගී වශයෙන් තියෙන සංයෝජන අඩු වෙනවා. අපි ප්‍රශ්නෙට උත්තරය හැලියෙන් සංසාරගත සංයෝජන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් මේ සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ග හා ඵල වලින් නැති වී යාම. සංසාරගත සංයෝජන ලෝකෝත්තර වූ මාර්ගඵල මගින් නැති වී යාම. ඔන්න විශේෂත්වයක්. පැහැදිලිද? ඊළඟ විශේෂත්වය තමයි ත්‍රිශික්ෂාව සාක්ෂාත් වීම. ත්‍රිශික්ෂාව සාක්ෂාත් වීම වෙනත් ආගම් වල නැහැ. එතකොට බුදුදහමේ ත්‍රිශික්ෂාවෙන් ලබන්න පුළුවන් ඉහළම තැන් වලට යන්න පුළුවන් බෞද්ධ භාවනාවෙන්. මොනවද ත්‍රිශික්ෂා? සීල, සමාධි, ප්‍රඥා. මේ තුනෙන්ම උපරිමයට යන්න පුළුවන්. බෞද්ධ භාවනාවේ විශේෂත්වය තමයි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙන් උපරිමයට පැමිණීම. හරිද අපේ හම්දුරනේ? හරි සර්. මේ ඔව් ඒක ඉවරද? නෑ ඉවර නෑ. මේ ඔව් කියන්න. ඔව් කියන්න අපේ හම්දුර කියන්න. ඊළඟට සර් මේ සමත භාවනාව විදර්ශනා භාවනාවයි පිළිබඳ විස්තරයක් කරන්න තියෙන්නේ. හරි පොඩ්ඩක් ඉන්න. තව ඉවර නෑ. මේක මගේ ඉවර නෑ. තප්පරයක් දෙන්න. පොඩි වෙලාවක් දෙන්න මට තව. ඊළඟ එක තමයි හාමුදුරනේ මොනවද මේ සමත භාවනාව අභිභවා ගිය විදර්ශනා භාවනාව කියන්නේ මේක වෙන කොහෙවත් නැහැ. විදර්ශනා භාවනාව කියන්නේ නැත්නම් ප්‍රඥා භාවනාව කියන්නේ විදර්ශනාව තියෙන බෞද්ධ භාවනාව විතරයි. වෙන කොහෙවත් නැහැ. විදර්ශනාව තියෙන බෞද්ධ භාවනාව විතරයි වෙන කිසිම තැනක නැහැ. දැන් අපිට මේ කියන කාරණා ටික ඇති නේද දැන් බෞද්ධ භාවනාවේ විශේෂත්වය පෙන්වන්න. මදිද? ඇති සර්. කියන්න මේ සුගුණාරෝ මොකද උනේ? සුගුණාරෝ ඇති සර්. අපට තියෙන බෞද්ධ භාවනාවේ විශේෂත්වය වෙනත් භාවනා ක්‍රම තිබුණායි බෞද්ධ භාවනාව මොකද විශේෂ වෙන්නේ? හරි ඊට පස්සේ තව මේකට තව එකක් ගන්න. ඒ මාර්ගඵලයෙන් සංසාරගත ගමන අඩුවීම. සෝවාන් වෙනකොට ආත්ම 7යි. සෝවාන් වූ පුජ්‍යලයා ආත්ම 7යි නිශ්චිතයි. හරිද? සකදාගාමි කියන ආත්ම 3යි. නෑ ආත්ම 2යි. අනාගාමි කියන ආත්ම 1යි. එකක්වත් නෑ. ආගාමිනේ. රහතන් වහන්සේ එමුම. එතකොට සෝවාන් වෙනකොට ආත්ම 7 දක්වා ඔහුගේ සංසාර ගමන කෙටි කරන වෙනත් භාවනාවල නෑ බෞද්ධ භාවනාව විතරයි. කෙනෙක් මෙරි උපදින සංසාර ගමන ආත්ම 7 දක්වා කෙටි කරනවා නැතේ බවං අට්ටමං ආදීයන්ති. සකදාගාමී වෙනකොට එකපාරයි එන්නේ. ඒ කියන්නේ වෙනත් ලෝකයක ඉපදිලා මනුස්ස ලෝකෙට එකපාරක් වෙනවා. සකින් ආගාමි සකදාගාමිනේ. සකදාගාමි අනාගාමි කියන්නේ කෙලින්ම මේ ඒකත් වැදගත් එක. බෞද්ධ භාවනාවේ ප්‍රතිඵලයක් හැටියට අනාගාමි පුජ්‍යලයන් පංච සුද්ධාවාසයේ උපදිනවා. පංච සුද්ධාවාසයේ උපදින්නේ බෞද්ධයෝ පමණයි. පංච සුද්ධාවාසයේ උපදින්නේ බෞද්ධයෝ පමණයි.
ඒත් උපදින්නේ අනාගාමීන් පමණයි. බෞද්ධයන්ට විතරක් තියෙන ලෝක පහක් තියෙනවා පංචසුද්ධාවාස මම ඊට පෙර කිව්වා. ඒ වගේ උපදින්නේ බෞද්ධයෝ විතරයි. ඒකත් භාවනාවේ ප්‍රතිඵලයක් හැටියට අනාගාමී වෙච්ච කෙනා පංචසුද්ධාවාසයේ උපදිනවා බෞද්ධ අනාගාමී කියන බෞද්ධයෝ විතරයි. ඒ කියන්නේ පංචසුද්ධාවාසයේ උපදින්නේ අනාගාමීන් පමණයි වෙන කිසිම ආගමක මේ දර්ශනයක අනුගමනය කරන කෙනෙක් උපදින්නේ නැහැ. ඔන්න ඔය කාරණා 7ක් 8ක් දැන් තියෙනවා හොඳටම ඇති බෞද්ධ භාවනාවේ විශේෂත්වය කියන්න. හරි. එතකොට සර් මේ අපිට තියෙන ඊළඟ මාතෘකාව මේ සමත භාවනාව සහ විදර්ශනා භාවනාව හැඳින්වීම මේක අපේ සුධීරන් දහවරුන්ට බාර දීලා තිබිච්ච කොටස. ඔව්. කියන්න කමන්න හම්බු සිග්නල් නැති හින්දා කරන්නේ. කියන්න. දැන් මේ සමත භාවනාව දැන් චුට්ට තප්පරයකට දෙන්න හඳු ඔබ වහන්සේට අවස්ථාව දෙනවා. දැන් ඔබ වහන්සේලාට මේ මේදන් ග්‍රහණයටත් එක්ක මම කිව්වේ දැන් එතකොට මම මේදන් ග්‍රහණය නිශ්චිතවම බෞද්ධ භාවනාවේ සුවිශේෂත්වය කියන එක ඔළුවට ආවද මේ කාරණා ටිකෙන් හැමෝගෙම? අවශ්‍ය. ඔව්. අන්න එහෙම මම හැම වෙලාවෙම කියන කතන්දරයක් ඔළුවට ගන්න මම හැම වෙලාවෙම හැමදාම කියනවා ප්‍රශ්නයකට පිළිතුරක් ලියනකොට පිළිතුර නිවැරදි වීම පමණක් මදි. නිරවුල් වීමත් වෙන්න ඕන. හරියට ටාගට් කරලා උත්තරය දෙන්න බලන කෙනාට මේ නිශ්චිතයි මේ පිළිතුරු ටික කියලා ඔළුවට යන්න. දැන් මේ විදිහට අංක දාලා මෙන්න බෞද්ධ භාවනාවේ විශේෂත්වය වෙනත් භාවනාවල මේ ටික මේව නැහැ. ඒකයි බෞද්ධ භාවනාව අනිත් වලට විශේෂ වෙන්නේ කියලා පෙන්වන්න ඕන. හොඳයි. දැන් කියන්න මේදන් කරනවා. මේදන් කරන්නේ එතකොට සමත භාවනාව පිළිබඳව විස්තරයක් කරා. මට ඒක පොඩි කියන්නේ නැවතේ කරුණු ටික මතක් කරන්න විතරයි තියෙන්නේ. හරි. එතකොට මේ සමත භාවනාවයි විදර්ශනා භාවනාව කියන දෙක හඳුන්වනකොට මූලාශ්‍ර විදියට අපිට අංගුත්තර නිකායේ නීවරණ සූත්‍රයයි මජ්ක්‍ධිම නිකායේ නලකපාන සූත්‍රයයි මජ්ක්‍ධිම නිකායේ ලටුකී කෝපන සූත්‍රයයි සංයුත්ත නිකායේ සමාධි භාවනා සූත්‍රයයි සංයුත්ත නිකායේ සීල වහම්දුනේ එතකොට කිව්වහම මේක චිත්ත භාවනා විදියටත් කියන්නේ හඳුන්වනවා. ඔව්. එතකොට මේ සමත භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ පහළ නොවුනත් මේ සමත භාවනාව කියන එක ලෝකේ තියෙනවා. ඔව්. එතකොට මේ සමත භාවනාව තුලින් සිදු කරන්නේ මේ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීම පමණයි. එතකොට මේ සමත භාවනාව තුළින් රූපාවචර ධාන, ඒ කියන්නේ පඨම ධාන, ဒုတိ ධාන, චතුර්ථ ධාන කියන මේ රූපාවචර ධානයි අරූපාවචර ධාන වලට වැටෙන ආකාස සංඥායතනයයි ඊළඟට විඥානායතනයයි අකින්චායතනයයි නේව සංඥා සංඥායතනය කියන අරූපාවචර ධාන සතරයි කියන මේ අෂ්ට සමාපත්තීන් වලටපත් වෙන්න පුළුවන්. ඊළඟට ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, දිබ්බ චක්ඛු ඥානය, පරිචිත්ත විඥාන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන පංච අභිඥා වලටත් මේ සමාපatti කියන්නේ සමත භාවනා තුළින් මේ ඥානයන් ලබා ගන්නත් පුළුවන්. එතකොට මේ සමත භාවනාවෙන් සිදු කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීම පමණයි. ඒකේ හරියට උදාහරණයක් කියනවා. හරියට මේ අර කලයක් අරගෙන ඒ කලය වතුර යටට ඔබාගෙන හිටියාම අත අයින් කරපු ගමන් ඒ කලය නැවත උඩට එනවා වගේ මේ සිත දියුණු කර ගැනීම තුළින් මේ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීම පමණයි. ඒවා සිත පොඩ්ඩක් වහා වෙනස් වෙච්ච ගමන මේ කියන මේ ධාන ධාන වලින් මිදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සමත භාවනා තුළින් ලැබෙන ප්‍රතිවිපාක සමත භාවනා තුළින් ලැබෙන ප්‍රතිඵල වලින් ඒවා ටික මොහොතකට පමණයි ඒවා වහා වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ සමත භාවනා තුළින් ලබන්න පුළුවන් උසස්ම ප්‍රතිඵල තමයි බ්‍රහ්ම ලෝක ආදී ඒ ලෝකවල ප්‍රතිසන්දිය ලබන්න වගේම අෂ්ට සම්මාපatti ඊළඟට පංච අභිඥා කියන මේ
ඵලයන් ලබන්න කියන දේවල් තමයි මේකේ ලබන්න පුළුවන් උසස්ම ප්‍රතිඵල. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සමත භාවනාව තුළින් කර්මස්ථාන 40ක් පෙන්වලා දීලා තියෙනවා. ඒ 40 තමයි දස කසින. දස කසින වලට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආකාශ, ආලෝක කියන ඒවා තමයි දස කසින. ඊළඟට දස අසුබ වලට උද්දුමාතක, ඊළඟට විනීලක, විබුබ්බක, ඊළඟ විච්ඡාද්දික, ඊළඟට විකායිතික, නිච්චිත්තක, ඊළඟට හත වික්කිත, ලෝහිතක, පූලක, අට්ටක කියන පුලවක අසුබ. ඊළඟට පුලවක අට්ටික, ඊළඟට දස අනුස්සති විදියට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගත සති, ආනාපාන සති කියන ඊළඟට සතර අපමඤ්ඤ කියන ඒකට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ඒවා. ඊළඟට ආහාරයේ පටික්කුල සංඥා පිළිකුල් පටික්කුල සංඥා, චතු ධාතු වවත්තාන කියන චතු ධාතු මනසිකාරය. ඊළඟ සතර ආරූප ආකාස සංඥායතනේ, විඤ්ඤාණයතනේ, ආකින්චායතනේ, නේව සංඥායතනේ කියන 40 ප්‍රදාරුම් කර්මස්ථාන මේ සමත භාවනාවට උපයෝගී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේකෙදී මේ සතර කර්මස් කියන්නේ 40 ප්‍රදාරුම් මේ කර්මස්ථාන උපයෝගී කරගෙන මේ සමත භාවනාව වැඩිම තුළින් පංච අභිඥා ආදී මාර්ගඵලයන් වලට පත් වෙන්න පුළුවන්. ඔක තමයි මේ සමත භාවනාව පිළිබඳ තියෙන විස්තරය. ඊළඟට මේ විදර්ශනා භාවනාව පිළිබඳව මේක මේ ප්‍රඥා භාවනාව විදියටත් හඳුන්වනවා. විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාව තියෙන්නේ බුදු කෙනෙක්ගේ ශාසනයක පමණයි. කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වුණොත් විතරයි මේ විදර්ශනා භාවනාවක් කියන එකක් ලෝකයට හඳුන්වා දෙන්නේ. එතකොට මේකෙදී කරන්නේ අනිච්චාදි වශයෙන් විවිධේන ආකාරයේ ධම්මේ පස්සතිති විපස්සනා. ඒ කියන්නේ මේ විදර්ශනා භාවනාව තුළින් සිදු කරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ඇති සැටියෙන් දැකීම තමයි මේ විදර්ශනා භාවනාව තුළින් සිදු කරන්නේ. එතකොට මේ භාවනාව වැඩිම තුළින් සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරිහත් කියන මේ මාර්ගඵලයන් වලටපත් වෙලා මේ සංසාර ගමනේ ඉහළම ලබන ඒ විමුක්තිය ලබා ගැනීමට මේ භාවනාව තුළින් පුළුවන්. ඔය ටික තමයි සර්. හොඳයි හාමුදුරනේ. එතකොට ඔබ වහන්සේලාට මතකද මම භාවනා ටියුට් එක දෙනකොට භාවනා ටියුට් එකේදී අපි සමත විදර්ශනා භාවනා දෙකේ සමවිෂමතා කියලා මේ වගුවක් ලිව්වා. ඔස්ස මතකයි සර් මේ ඒක මම සර් මේ ලිව්වා. ඒක ඕන හින්දා කියනවනේ ඒකේ එතකොට සමත භාවනාව සහ විදර්ශනා භාවනාව වගු දෙකකට දාලා අපි සමත භාවනාවේ විශේෂත්වයයි මේ වෙනස්කම සහ විදර්ශනා භාවනාවේ වෙනස්කම කියන එක එකිනෙකට අපි අරගෙන වෙන් කරගත්තා. එතකොට ඒකෙදී හොඳට පැහැදිලි මෙන්න මේ ටික තමයි සමතේ தত্ত্বය, මේකයි විදර්ශනාවේ தত্ত্বය කියන එක පැහැදිලි. එතකොට හොඳයි ඔබ වහන්සේ කියපු කාරණා ටික අපි එකඟයි. විදර්ශනා භාවනාවට අපි ඔබ වහන්සේ කිව්වා වගේම ප්‍රඥා භාවනාව කියන තව නමක් කියන ත්‍රිලක්ෂණ භාවනාව කියලා. ඇයි හේතුව විදර්ශනාවෙන් අපි කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සියල්ල දකින්න එකනේ. ඒ නිසා විදර්ශනා භාවනාවට තව නමක් කියනවා ත්‍රිලක්ෂණ භාවනාව කියලා. එතකොට මේ මොනවද සමත භාවනාවේ ප්‍රතිඵල සදාතනික නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමත භාවනාවෙන් ධ්‍යානලාභියා ධ්‍යානෙන් පිරෙන්න පුළුවන්. අපාගාමී වෙන්නත් පුළුවන්. හැබැයි විදර්ශනා භාවනා ප්‍රතිඵල ස්ථිරයි. සමත භාවනාවේ ප්‍රතිඵල සංසාර ගමන නිවන එකක් නෙවෙයි. විදර්ශනා භාවනාවේ ප්‍රතිඵල සංසාර ගමන නිවන එකක්. සමත භාවනාවෙන් කෙලෙස් යටපත් වීමක් වෙනවා.
විදර්ශනා භාවනාවෙන් කෙලෙස් මේ සාමූලික කෙලෙස් නැතිවීමක් වෙනවා. එතකොට විදර්ශනා භාවනාව තුළින් පංචාභිඥා අෂ්ටසමාධි ලැබෙනවා. මේ සමත භාවනාවෙන් විදර්ශනා භාවනාව තුළින් මේ මොකද්ද අටවැදෑරුම් වූ මාර්ගඵල ලැබෙනවා. ඒ කියන්නේ මාර්ගසාඵල සෝවාන් ආදී මාර්ගඵල ලෝකෝත්තර මාර්ගඵල ලැබෙනවා සහ නිවන ලැබෙනවා. නව ලෝකෝත්තර සී සද්ධර්මය අවබෝධ වෙන්නේ ලෝකෝත්තර වූ මේ தත්වයන්ටපත් වේ. ලෝකෝත්තර වූ නව ලෝකෝත්තර සී සද්ධර්මය අවබෝධ වෙන්නේ විදර්ශනා භාවනාවෙන්. නිවන් දකින්නේ විදර්ශනා භාවනාවෙන්. සසර ගමන නවත්තන්නේ විදර්ශනා භාවනාවෙන්. සමත භාවනාවෙන් සසර ගමන නැවැත්වීමක් වෙන්නේ නැහැ. එතකොට විදර්ශනා භාවනාවෙන් මේ සමත භාවනාවෙන් කරන්නේ සංසාර ගමනක්මයි. ඉහළම තැන තමයි ආකාසරංචායතන දක්වා යන එක. අරූපාවචර ධානවල මේ අරූපාවචර ධාන දක්වා යන එක භවගාමී සමත භාවනාව තුලත් තියෙන භවගාමීත්වයක්. විදර්ශනා භාවනාවේ තියෙන භවගාමීත්වයෙන් තොර වූ සංසාරයෙන් ඈතර වීමක් කියන එකත් ඔලුවට ගන්න. ඒ කියන කාරණා ටික මම ඒක ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද මම ටියුට් එකේ දුන්න සමත භාවනාව විදර්ශනා බණ වගුවකට දාලා මෙන්න සමත භාවනාවේ ස්වභාවය මෙන්න විදර්ශනා භාවනාවේ ස්වභාවය කියලා. හොඳයි හාමුදුරනේ. වේදංකර හාමුදුරන්ට ගොඩාක් පිං ස්තුතියි. සර් ඔය කියන්නේ හරි. මේ දේවදත්ත හාමුදුරුවෝ සමත භාවනාව කරලා නේද 이르දි ප්‍රාත්‍යාර පාන්නේ. ඔව් ඔව් සමත භාවනාව කරලා මේ සමත භාවනා කරපු කෙනෙක් මේ කෙලෙස් ධර්මයන් ඇති වුණාට පස්සේ ඔව් ක්ෂණිකව ඒ ධානය වලින් වැටෙනව නේද? වැටෙනවනේ වැටුණානේ දෙවියන් ඊට පස්සේ නේද අපාගාමි වෙන්නේ. ඔව් ඔව් බිමටම වැටෙනවා. ඒකනේ මං කියන්නේ. ඒක තමයි සමතේ తాවකාලිකයි. සමතේ කෙලෙස් මතුණන් පස්සේ නැති වෙලා යන්න පුළුවන්. අපි ඒකට උදාහරණ කිව්වා. අර ලස්සන ගීත අහපු මේ උඩින් ගියපු රහතන් වහන්සේලා දැන් අර මම බෝසතාණන් වහන්සේගේ චරිත කතාවක් කිව්වා. භාර්ගව තාපසයා භාර්ගව නෙමෙයි කවුද? භග්ගව තාපසතුමා මේ රජමාලිගාවට ඇවිල්ලා උඩින් ආවේ ධ්‍යාන ලබාගෙන පංචාභිඥා අසමතිලාභියෙක්. නමුත් දේවිය දැකලා කෙලෙස් ඇති වෙලා අන්තිමට විමින් යන්න සිද්ධ වුණා. පයින් යන්න සිද්ධ ධ්‍යාන ඔක්කොම පිරුණා කියලා අපි උදාහරණයක් කතා කළා ඔකට. හොඳයි. සර් ඒතකොට උදාහරණ වලට දාන්න පුළුවන් නේ? පුළුවන් අපෝ පුළුවන් ඕන තරම් පුළුවන්. හරි සර්. හරි ඊළඟට නවවෙනි එක මොකද්ද? හම්දුනේ නව ලෝකෝත්තර වලින් නවවෙනි එක මොකද්ද? නිවන. හරි. නව ලෝකෝත්තර සී සද්ධර්ම කියන්නේ සෝවාන් සකදාමි අනාගාමි අරිහත් කියන මාර්ග 4යි ඵල 4යි 8යි නිවනයි 9යි. සර් ඉතින් ඔය රහත් ඵලයත් එක්කම නිවන කියන දේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැද්ද? ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකයි එතකොට 9 කියන්නේ ඒක රහත් වීමේ අවසාන ප්‍රතිඵලය නිවන හම්දුනේ. හරි. ඔව් ඒකේ අවසාන නිෂ්ඨාව තමයි නිවන. නිවන කියලා කියන්නේ රාග දේශ මොහ සදාකාලීන වෙච්ච කෙනෙක්. අයිමතු වෙන්නේ නැහැ. කීනා ಜಾති කියන්නේ ඒකයි. උස්තම් බ්‍රහ්මචර්යයන් කතං කරණියන් නාපරං ඉත්තත්තා යති කියන්නේ ඒක තමයි. හොඳයි. ඊළඟට අපි ඊළඟ එක ගමු වජිරනන්ද හාරවන්ගේ. සර් මේක මේ සර් ඔව් අහන්න කියන්න. සර් මේ ඊළඟට තියෙන්නේ මේ අපේ මුදිතා හඳුරන තියෙන්නේ සර් මුදාට දෙමු එනවා. ඔව් මුදිතා හඳුරන තියෙන සර් පිළිවෙලට යනකොට සර් මුදිතා හඳුරන තියෙන්නේ. ඔව් මගේ ළඟ දැන් මම මේක සර් ටයිප් කරන්න නැතුව හිටියේ සර් මේ සර් අඩුපාඩු ටික කිව්වට පස්සේ ටයිප් කරන්න. සර් හෙට මම මේකේ ටයිප් කරලා ඉවිල්ලා ගෲප් එකට දාන්න සර්. හරි හම්දුනේ. හරි හොඳයි හම්දුනේ. හොඳයි. දැන් මේ මුදිතාවර ගන්න අලව්‍යහාරෝ මාතෘකාව කියලා මෙන්න. කො අලව්‍ය මුදිතාවරනේ නැද්ද? සර් ඉන්නවා. අනේ පටන් ගන්න පැටියෝ. හරි. මාතෘකාව කියලා පටන් ගන්න. මම මාතෘකාව දුන්නානේ ඔක්කොටම මාතෘකාව දුන්නා. ඔව් මට පටන් ගන්නවා සර්. හරි. මට ලැබිලා තියෙන මාතෘකාව වන්නේ කර්මස්ථාන ආචාර්යවරයා සතු ලක්ෂණ. ඒකේ සඳහන් කරන විදිය ඒකේ සසුනේ සකල බ්‍රහ්මචර්යාවම කල්යාණ මිත්‍ර සම්බන්ධතාව මත ක්‍රියාත්මක වන්නකි. ලෝකයේ උසස්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙස දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ දේශනා කරනු ලබනවා. ආනන්ද කල්යාණ මිත්‍රයා වූ මානිසාම ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යෝ ඉපදීමෙන් මිදෙත්. දිරීම ස්වභාව කොට ඇති සත්‍යෝ දිරීමෙන් මිදෙත්. මරණය ස්වභාව කොට ඇති සත්‍යෝ මරණයෙන් මිදෙත්. ශෝක වැළපීම් දුක් දුම්නස් උපාය ස්වභාව කොට ඇති සත්‍යෝ දුක් වලින් මිදෙනවා.
ආනන්ද යම් මේ කල්යාණ මිත්‍රත්වයක් වේනම් මෙය යම්සේ මුළු බඹසර වේද එය මේ දත යුතුය. මේ බුද්ධ භාෂිතය අනුව භාවනා කමඨහන් ගැනීමට යෝග්‍ය උත්තමයන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවි කල්හි කමඨහන් ගැනීමට හැකි උසස්ම පිරිස වන්නේ 80 මහා ශ්‍රාවකයන් ලෙස දක්වලා තියෙනවා. එසේත් නැත්නම් වෙනත් රහසන් වහන්සේ නමකගෙන භික්ෂු නමකගෙන් කමඨහන් ලබා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. භික්ෂු මිත්‍රයා පිළිබඳව පැවතිය යුතු ගුණාංග 7ක් භික්ෂු මිත්‍ර සූත්‍රයේ මේ ආකාරයට දක්වලා තියෙනවා. ඒකේ පළවෙනි කාරණය නම් සීල සම්පත්තියෙන් ආශ්‍රිතයන්ට පියවීම පියෝච හොති මනාවෝච. ඒකේ දෙවෙනි කාරණය නම් ගරු කටයුතු බැවින් යුක්ත වීම ගරුච. තුන්වෙනි කාරණේ නම් සම්භාවනා කටයුතු වීම භාවනීයච. හතරවෙනි කාරණේ ආශ්‍රිතයන්ට අවවාද කරන සුළු බව වත්තාච. පස්වෙනි කාරණේ හැටියට ගන්න පුළුවන් චෝදනා වශයෙන් විමසන ප්‍රශ්න ඉවසන සුළු බව වචන කම්මෝච. පළවෙනි කාරණේ ගන්න පුළුවන් පටිච්චසමුපාද ආදී ගැඹුරු දහම් කරුණු කියා දෙන බව ගම්බීරංච කතං කත්තා. හත්වෙනි කාරණේ ගන්න පුළුවන් ආශ්‍රිතයන් නොසුදුසු තැනට නොයදෙන සුළු බව නොචාට්ටානේ නියෝජේති විදිහට. ඊට පස්සේ අංගුත්තර නිකාය භික්ඛු මිත්‍ර සූත්‍රයේ මේ ආකාරයට දක්වලා තියෙනවා පියෝච්චකරු භාවනීයෝ වත්තාච වචන කම්මකෝ වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නෝ චට්ටානේ නියෝජේ විදිහට. ඉන්න අනතුරුව මේ කරුණු සදින් සමන්විත භික්ෂු මිත්‍යා තමන්ට නිරපණ ලබන කල්හි නමුත් ඇසුරු කළ යුතුය. භජනය කළ යුතුය. පරිඋපාසනය කළ යුතු බුදුරජාණන් වහන්සේ වදාරනවා භාවනා කර්මස්ථාන ගැනීමට කිනාශයන් වහන්සේ නමක් ලැබේ නම් හොඳය. ඉදින් නොලබන්නේ නම් අනාගාමි සකදාමි සෝතාපන්න ධ්‍යානලාමඨහන් ගැනීම සුදුසුය. එසේත් නොහැකි නම් පුහුදුන් ත්‍රිපිටකදර ද්විපිටකදර ඒක පිටකදර ආචාර්යවරයෙකින් කාමඨහන් ලබා ගැනීම සුදුසුය කියලා දක්වලා තියෙනවා. ගෙන්ද ලැබෙන්නේ නැත්නම් අටුවා සහිතව එක් නිකායක් දන්නා ලක්ෂි භික්ෂුවකින් කමඨහන් ලබා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. රහතන් වහන්සේලා කියා දෙන්න ලබන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත මාර්ගය. එහෙත් බහුශ්‍රත ලජ්ජී ආචාර්යවරයා ඒ ආචාර්යවරුන් වෙත එළඹ උද්ඝාණය පරිපූර්ණ වශයෙන් දහම් කරුණු වල අර්ථ විවරණය පිරිසිදු කරගෙන ඇති නිසා ඒ තන සූත්‍ර දේශනා සැලකිල්ල ගලමින් දේශනා කර ඒක කොහොමද කියලා උදාහරණයක් විදිහට දක්වනවා නම් කැලයක් මදින් ගමන් කරන ඇතෙකු මාර්ගය පාදාගෙන යන්නාසේ යෝගාචරය කර්මස්ථානය ලබා දෙනවා කියලා දක්වලා තියෙනවා. ඒ විසුද්ධි මග්ගයේ මෙසේ පහදනවා බහුස්සතෝච පන තන්තං ආචාරියං උස්සංකමිත්වා උපසංකමිත්තා උග්ග පරිපුච්ඡාතං විසෝදිත්තා ඊතෝ චිත්තෝව සුත්තංච කාරණංච සල්ලංකෙත්වා සම්පායං යෝජෙත්වා ගහනට්ටානේ ගච්ඡන්තෝ මහාහත්තිවිය මහාමග්ගං දස්සෙන්තෝ කම්මට්ටානංච කතාසේති. මෙවන් ආචාර්යවරයෙකින් තමා විසින් අරමේ හෝ නැත්නම් විසන විහාරයට හෝ මනා ගිහිල්ලා එහෙම කෙනෙක් ආචාර්යවරයෙක් නැත්නම් තමන් විසින ආරාමේ ඒ ආචාර්යවරයා විසින ආරාමයට ගිහිල්ලා මහා වග්ගපාළී ආචාර්ය උපාධ්‍ය වත දක්වලා තියෙනවා. ඒ උපාධ්‍යාය වතෙන් කර්මස්ථානයේ පුහුණු වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඇති බොහොම හොඳයි. මේ ලොකෝට මට කියන්න දෙයක් නැහැ. ඕකෙදි වෙන්නේ අර කර්මස්ථානාචාර්යවරයා සතු ලක්ෂණ හැටියට පියෝචගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතංකත්ව නොචට්ඨානේ නියෝජී කියන කාරණේ ගාතාවත් එක තමයි ඒ ටිකේ යන්නේ. ඔබ වහන්සේ තවත් පූලාස්ත්‍ර අරන් කිව්වා. ඇත්තටම හොඳයි. එතකොට කර්මස්ථානාචාර්යවරයා අනිවාර්යයෙන්ම හාමුදුරනේ මේ ත්‍රිපිටක ධාරියෙක් වෙන්න ඕන කියලා එකයි ප්‍රධාන කාරණේ. ඊළඟට එයා මාර්ගඵලලාභියෙක් නම් ගොඩක් හොඳයි. 80 මහ ශ්‍රාවකයන් එහෙම බෙදීගෙන ඇවිල්ලා අන්තිමටම ත්‍රිපිටකේ දාන්න දුස්සීලකේ උණක් කමන්නේ නැහැ කියලා කියනවා. මේ ගන්නම කෙනෙක් නැත්තම් ඊළඟට මේ තව උතන එකක් කියනම කර්මස්ථානාචාර්යවරයා බුද්ධ වචනේ අටුවාව සහ ආචාර්ය මත ගරු කරන්නෙක් වෙන්නත් ඕන. බුද්ධ වචනය අටුවාව සහ ආචාර්ය මත ගරු කරන්නෙක් වෙන්නත් ඕන. එතකොට
ආචාර්ය මත කියලා කියන්නේ ආචාර්ය පරම්පරාවෙන් තමයි කර්මස්ථාන උනත් එන්නේ. ඒවා එතකොට දරු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. හොඳේ. ඊළඟට මේ අත්නෝමතික කෙනෙක් වෙන්න හොඳ නැහැ කර්මස්ථානාචාර්යවරයා නිතරම. ඒකයි අපි කිව්ව ගුරු මේ ආචාර්ය මතයට ගරු කරන්න ඕන, අටුවා මතයට ගරු කරන්න ඕන, බුද්ධ වචනයට ගරු කරන්න ඕන. ඒ අනුව කටයුතු කරන්න ඕන. අත්නෝමතිකව කර්මස්ථාන දෙන්නේ නැහැ කොයි වෙලාවක කර්මස්ථානාචාර්යවරයා. ඊළඟට මේ මොනවද ආචාර්ය මේ ගුරුවරයා කර්මස්ථානාචාර්යවරයා විශේෂයෙන්ම කුදු මහත් කියන්නේ අල්ප මාත්‍ර වූ හෝ අවතකට වරදකට පත් නොවිච්ච සීලෙන් උපරිම සිල්වතෙක් වෙන්න ඕන, සීලෙන් පාරිශුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. මේ ත්‍රිවිධ ශාසනය සාක්ෂාත් කරන කෙනෙක් වෙන්න ඕන. ත්‍රිවිධ ශාසනයෙම නිපුණත්වයක් තියෙන සාක්ෂාත් කරන කෙනෙක් වෙන්න ඕන කියන කාරණා ටිකක් තව ගන්න. එතකොට හොඳටම හොඳයි. ඇත්තටම හොඳයි. ඊළඟට මේදන් කර අපි මුදිත හරවන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. කරුණු හොයලා තිනවා. මේදන් කරනවට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේදන් කරනවට මේ සුධිර හරවන්ගේ කාරණෙත් ඉදිරිපත් කළා. හොඳටම හොඳයි. දැන් අපි මේදන් කරනව ඊළඟට තියෙන කාටද සුධිර හරවන්ටද මේ කාටද මේ වජිනනන්ද හරවන්ටද පදම කිත්ති හරවන්ටද මගේ ළඟ ලිස්ට් එක නෑ මේ වෙලාවේ මේ මැෂින් එකේ තියෙන ගන්න විදියක් නෑ. ඊළඟට අපේ නල්දුමල්ලිට තියෙන්නේ. නල්දුමල්ලිට පුළුවන් ඒක දන්නේ වැඩේ. නවිදු ඉන්නවද? නවිදු ලෑස්තිද? නවිදු සර් නලින්දර සිග්නල් නැහැ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔව් නලින්දු ඒවලා තියෙනවා. නලින්දුගේ අපි ඉල්ලගමු මේ නලින්දුගේ ටියුට් එක ඉල්ලගෙන අපි දාමු. මේ වජිරහාරවල තියෙනවා. එයාගේ මාතෘකාව තිබ්බේ සර් භාවනා හා ධාරණ ශක්තිය පිළිබඳව. ඒක අපි ඉල්ලගමු. ඔව් සර්. ඔව් ඊළඟට සර් වජිරහාරවල තියෙන්නේ. නෑ අපේ පදුමහාරවලට. පදුමහාරව ගන්න. පදුමහාරව එන්න. වජිරහාරවල තියෙන්නේ. කමන්නේ පදුමහාරව කියන්නේ. කවුරුණක් කමන්නේ. පදුමාරු යන්න පදුමාරු එන්න. මාතෘකාව කියලා කියන්න. මට ලැබිලා තියෙන මාතෘකාව තමයි ගැටළු නිරාකරණය කර ගැනීමට භාවනාවෙන් ලැබෙන මඟ පෙන්වීම. මේ මාතෘකාව විස්තර කිරීමට අපිට යොදා ගන්න පුළුවන් අංගුත්තර නිකායේ ဒုတိ ය තථාගත සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛස්කන්ධ සූත්‍රය, සංයුත්ත නිකායේ සල්ල සූත්‍රය, සංයුත්ත නිකායේ ජටා සූත්‍රය උපයෝග කරගන්න පුළුවන්. වර්තමාන සමාජයේ මිනිසාට කායික වශයෙන් හා මානසික වශයෙන් බොහෝ ගැටලු ඇති වෙනවා. මෙම කායික මානසික ප්‍රශ්න හේතුවෙන් තමන්ගේ මනසද බොහෝ අවුල්භාවයට පත් වෙනවා. ඒ නිරවුල් කර ගැනීමට මෙත්තා නිසංස භාවනාව වඩලා නින්දට යෑම සුදුසුයි. එහි ආනිසංස හැටියට මෙත්තා නිසංස සූත්‍රයේ පළමු කරුණු තුන අපිට ගන්න පුළුවන්. ඒ කරුණු තුන තමයි සුඛං සුපති, සුඛං පටිභුජ්ජති, නපාපකං සුපිනම් පස්සති. සුඛං සුපති කියන්නේ සුවසේ නිදයි, සුඛං පටිභුජ්ජති කියන්නේ සුවසේ පුබුදී, නපාපකං සුපිනම් පස්සති කියන්නේ නපුරුසෙන් නොදකී. මේ වගේ ගැටලු ඇතිවීමට ප්‍රධානම හේතුව තමයි සිත කය වචනය කියන්නා වූ මේ තුන්දර එක්තැනක රඳා පවත්වා ගැනීමට නොහැකිවීම. ඒ පිළිබඳව ධම්මපදයේදී චිත්ත වර්ගයේ ගාථා ධර්ම 11කින් විස්තර කරනවා. මම එක ගාථාවක් සඳහන් කරන්නම්. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනං. දුර ගමන් කරන තනිව හැසිරෙන ශරීරයක් නැති ගුහාවක වෙසෙන සිත දමනය කරන තැනැත්තා මාර බන්ධනයෙන් මිදෙත් යනුවෙන් ඒ ගාථා මගින් පෙන්වා දී තිබෙනවා. ඒ ආකාරයට ගත්තාම මිනිසාට ඇතිවන ගැටලු බොහෝමයක් තිබෙනවා. මං උදාහරණ හැටියට ගත්තාම ශරීරය හා ඇඳුම් පැළඳුම් අපවිත්‍රයම එයට ගන්න පුළුවන් නිරාකරණය තමයි නෑමෙන් සහ ඒ තමන්ගේ රෙදි සේදීමෙන් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ශාරීරික දුර්වලතා, ලෙඩ රෝග ඇතිවීම එයට ගන්න පුළුවන් එය නිරාකරණය කරගන්න පුළුවන්නේ වෛද්‍යවරයෙක් ළඟට ගිහිලා ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවපත් කරගන්න පුළුවන් ඒ ලෙඩ රෝගය. ඒ වගේම තමයි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි මේ දේවල් වලින්ද සිත අපරිසුදු වෙනවා. මේවට තියෙන එකම බෙහෙත තමයි භාවනාව කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳ සංයුත්ත නිකායේදී ජටා සූත්‍රයේ මේ විදිහට පෙන්වලා දෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්
අතාපි නිපකෝ බික්කු තෝ ඉමම් විජටේ ජටං ඒ සූත්‍ර පාඨයේ තේරුම තමයි ප්‍රතිසන්දි ප්‍රඥා ඇති කෙලස් තවන වීරය ඇති පරිහානිය නුවණ ඇති සසර බිය දක්නාසුළු සසර බිය දක්නාසුළු ඒ තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩමින් මේ තෘෂ්ණාව නිරවුල් කරන්නේ. මේකේ සරල අදහස කියනවා නම් සමස්ත ප්‍රජාවම සියලුම මිනිසුන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් ගැටලු වලින් පීඩාවට පත් වෙනවා. මේ ගැටලු වලින් මිදීමට හොඳම උපක්‍රමය තමයි සමත භාවනාව හා විදර්ශනා භාවනාව වැඩිම කියලා මේ ගාථා පාඨය මගින් පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි භාවනා කරන පුද්ගලයෙක් භාවවට පිළිසින්ත්ෙන් පූර්වයෙන් කරන්න ඕන යුතුයකම් තිබෙනවා. එයත් මේ ගැටලු निराකරණය කර ගැනීමට උපයෝගී කරගන්න පුළුවන්. ඇයි කියලා කියනවා නම් ඒ ගැටලු निराකරණය කර ගැනීමට ඉවහල් කරගන්න පුළුවන්නේ සත්පුරුෂයන්ගේ සේවනයේ පිළිබඳ කරුණු පහක් පෙන්වලා දීලා තිබෙනවා. ඒ පහ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සිල්වත් වීම, ධර්ම ශ්‍රවණය කිරීම, වීරය, ප්‍රඥාව කියන්නේ. කල්යාණ මිත්‍රාශ්‍රය ගත්තාම කුසලයට මඟ පෙන්වීම, යහපතට යොමු කරන මිතුරන් ඇසුරු කිරීම කියලා උදාහරණ හැටියට ගන්න පුළුවන්. අපිට කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් අපි ප්‍රශ්නවලට ඒ ප්‍රශ්නවලට යොමු වෙන්නේ ප්‍රශ්නයකට යොමු වුණත් ඒ කල්යාණ මිත්‍රාගේ ආශ්‍රයෙන් ඒ ගැටලුව निराකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. සිල්වත් වීම කියන්නේ කය වචන දෙකෙහි සම්වරකම. කය වචන දෙකෙහි සම්වරකම ගත්තාම බොරු කීම, වංචාව ආදී ඒ කිසිවක් සිදු වෙන්නේ නැහැ සිල්වත් වුණොත්. ඒ වගේම තමයි ධර්ම ශ්‍රවණය කිරීම, නිතර ධර්මය ඇසීම කියලා තමයි ඒකට ගත්ත උදාහරණය. ඒ නිතර ධර්මයේ ඇසීම තුලිමුත් අර ඒ යහපත් පුද්ගලයන් ඒ වැරදි පැත්තට යොමු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වීරය. වීරය කියන්නේ උත්සාහයෙන් කැපවීමෙන් ක්‍රියා කිරීම. ප්‍රඥාව කියන්නේ විනිවිද දක්නා නුවණ තියෙන පුද්ගලයා ඒ ගැටලු වලට පැටලෙන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබන කෙනෙක් හැටියට අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්ට ඒ මුහුණ දීමට සිදුවන ගැටලුවක් තමයි මතක ශක්තිය රඳා පවත්වා ගැනීමට නොහැකි වීම. මම ඒකට කුඩා කතා පොතක් හොයාගත්තා. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා බමුණෙක්. මේ බමුණා කොච්චර පාඩම් කරත් මේ බමුණට මතක ශක්තිය ධාරණය වෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේට පවසනවා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් මතකයේ රඳා පවත්වා ගැනීමටත් සිහිය නංගා ගැනීමටත් අපහසු වන අවස්ථා කිහිපයක් මෙසේ දක්වනවා. ඒ තමයි පංච නීවරණ උපමා සහිතව පෙන්වනවා. මම ඒ පංච නීවරණ ධර්මයන් උපමා සහිතව පෙන්වා තියෙන ආකාරය කියන්නම්. පළවෙනි එක තමයි කාමච්ඡන්ද. ජලයේ කිසියම් වර්ණයක් එකතු කළ විට ඒ කිසිවක් නොපෙනේ. එසේම සිතෙහි කාම වස්තුන් කෙරෙහි ආශාව බහුල වී පවතී නම් එය මතකයට නොනැගේ. ඒ පාඩම් මතකයට නොනැගීම හේතුව තමයි කාම වස්තුන් කෙරෙහි ආශාව රඳා පවතිනවා නම් ඒ මතක ශක්තිය අඩුවීමක් පවතිනවා කියලා කියනවා. ඒ වගේම තමයි ජලය රත් වී උදුරන විට බුබුලු නැගෙන ජලයෙහි යමක් දැකිය නොහැක. සිතෙහි තරහව ඇතිවීම මතකයට නොනැගෙනේ. එය ව්‍යාපාද සිතෙහි ක්‍රියාත්මක වන ක්‍රමයයි. ව්‍යාපාදය කියන්නේ සිතෙහි යම් තරහක් තිබුණොත් කවුරු හරි කෙරෙහි එයත් මතක ශක්තිය රඳා පවත්වා ගැනීමට නොහැකි වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණය ජලයේ පාසියක් නම් ඒ තුල කිසිවක් නොපෙනේ. එමෙන්ම සිතෙහි නිදිමත ගතියක් නම් පාඩම් කළ දේ මතක නොසිටි. ඒ තීන මිද්ද කියනවා නිදිමත ගතියට. ඒ වගේම තමයි හතරවෙනි කාරණය තමයි උද්දච්ච කුච්ච. ජලයේ කැළඹී ඇතනම් එහි කිසිවක් නොපෙනේ. සිත කැළඹුණු විටද නොයෙක් සුන් වූ විට මතකය අවදි නොවේ. ඒ උද්දච්ච කුච්ච කියලා පෙන්වා දී තිබෙනවා. ඒ වගේම තමයි අවසාන කාරණය බොර ජලයෙහි කිසිවක් පැහැදිලිව නොපෙනේ. ඉන් අප තුළ ඇතිවන්නේ සතුවේ ඒ විචිකිච්ඡා සිතෙහි ක්‍රියාත්මක වන ක්‍රමය. හරි සර්. හොඳයි හාමුදුරනේ.
මොකද මේ කැමරාව පොඩිහල පේන්නේ නැහැ මට. මේ මොකද කියන්නේ පදුමුග ඉතිහාරෝන්ගේ මේ ලෙක්චර් එක ගැන මේ උදාහරෝ ඔසර් කොහොමද පදුමුග ඉතිහාරෝන්ගේ ලෙක්චර් එක ඈ නියමයි සර් හොඳටම කරා ඈ අපිට වැඩි හොඳට කරා හොඳයි සර් අපිට වැඩි හොඳට කරා සර් එතකොට පදුමුග ඉතිහාරෝ හොඳයි වැඩේ. එතකොට පදුමුග ඉතිහාරෝනේ මේ මොනවද මිනිස්සුන්ට හැදෙන ලෙඩ දැන් මේ ඔබ වහන්සේගේ මාතෘකාව භාවනාව ගැටලු නිරාකරණය කිරීමනේ නේද? පදුමුග ඉතිහාරෝ කතා කරන්නේ. ඊළඟ වෙලාවට එතකොට ගැටලු නිරාකරණය කිරීම ගැටලු මිනිස්සුන්ට ඇති වෙන්නේ අපේ හාමුදුරනේ ප්‍රධාන වශයෙන් කායික කතා කරනවා. හරි මාතෘකාව ගැටලු නිරාකරණය ගැනීම භාවනාවෙන් ලැබෙන හරි එතකොට මේ මිනිස්සුන්ට ඇති වෙන ප්‍රධාන ගැටලු තමයි හාරු කායික හා මානසික ගැටලු. වැඩිපුරම මේ කායික ගැටලු වලටත් හේතු වෙන්නේ මානසික ගැටලු. ඉතින් මානසික ගැටලු සහ කායික ගැටලු ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ රාග දේශ මොහ කියන මේ අකුසල මූල. මේ අකුසල මූල වැඩි වෙන්න මිනිසුගේ චිත්ත ආවේගයන් වැඩි වෙනවා. චිත්ත ආවේගයන් වැඩි වෙනකොට මිනිසුන්ට කායික මානසික දෙපැත්තේම ගැටලු ඇති වෙනවා. මානසික වශයෙන් තමන්ට පාලනය කරගන්න බැරි වෙනවා. තමන්ගේ ආවේගයන් පාලනය කරගන්න බැරි වෙනවා. නුරුස්සන ගතිය එනවා, රණ්ඩු වලට යනවා, ගහ බැන ගන්නවා. ඊට පස්සේ මිනිසුන්ට සමාජයට වෛර කරනවා. වෛරී සිතකින් නිතර මේ ජීවත් වෙන නිසා ඔහුගේ චිත්ත වේග ඔහුට පාලනය කරන්න බැරි වෙනවා. හරියට නිින්දක් නොලැබී යනවා. මේ ශරීර කුෂ වෙලා යනවා, ලේ ධාතු අපිරිසුදු වෙනවා, විවිධ ලෙඩ දුක් වලටපත් වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩාක් එනවා මේ ওই රාග දේශ මොහ ඉස්මතු වුනහම. එතකොට ඔබ වහන්සේ අර පංච නීවරණ වලට කරපු උපමා උදාහරණ ටික හොඳටම හොඳයි. ඒ උදාහරණ තියෙන්නේ අපේ හාමුදුරනේ සංඝාරව සූත්‍රය එකත් මතක තියාගන්න. මේ පංච නීවරණ වලට දක්වපු උදාහරණ ටික සංඝාරව සූත්‍රයේ. ඊට පස්සේ මේ එතකොට භාවනාව තුලින් හාමුදුරනේ මොකද වෙන්නේ? අර චිත්ත ආවේග පාලනය වෙනවා. රාග දේශ මොහ අඩු වෙනකොට ඒව තමන් හඳුනා ගන්නකොට තමන් පිළිබඳ හා ලෝකයේ පිළිබඳ වැටහීමක් ඇති කර ගන්න පුළුවන්. මෘදු මුලක් හිතක් ඇති වෙනවා, කරුණා මෛත්‍රී සාගත හිතෙන් ඒ විශේෂයෙන් සහකම්පණය කියන මිනිසුන්ට ඇති වෙනවා, අනුකම්පාව ඇති වෙනවා. මෙන්න මේ වගේ ප්‍රතිඵල ගොඩාක් තියෙනවා. ඔබ වහන්සේ ඉදිරිපත් කරු කරුණු සාර්ථකයි. ඒ නිසා මම ඒක දුරට තව දුරටත් යන්නේ නැහැ. අපි රෙකෝඩින් එකක් දාමු. අඩුපාඩු හදාගන්න පුළුවන්. ඊළඟට අපේ මේ වජිරහාරවන්ට අවස්ථාව. වජිරහාරේ මාතෘකාව කියලා පටන් ගමු. වජිරහාරනේ වජිරහාරෝ ඉන්නවා සර් මේ මගේ මාතෘකාව තමයි කායික හා මානසික ශක්තිය ඇති කර ගැනීමලා භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන පෙන්වා දෙන්න කියන එක. මේ සඳහා මම සූත්‍ර වශයෙන් ගත්තා අංගුත්තර නිකායේ රෝග සූත්‍රය. කායික හා මානසික සෞඛ්‍ය නේද හම්බුනේ? මේ ශක්තිය කියලා තිබ්බස ඒක මේකේ. එහෙමද? එහෙනම් මට ටයිප් කරන වැඩියට සෞඛ්‍ය කමන්නේ කියන්නකෝ කමන්නේ. හරි. ඔබ වහන්සේ එකතු කරලා කරුණු කියන්න. අංගුත්තර නිකායේ රෝග සූත්‍රය, සංයුත්ත නිකායේ සල්ල කියන සූත්‍ර වලින් තමයි මම මේකට කරුණු හොයාගත්තේ. හොඳයි. කය සහ මනස යන දෙකම රෝගයන් වලට බඳුනන ධර්මයක්. එය ව්‍යාධි ධම්මෝ යනුවෙන් අපි හඳුන්වනු ලබනවා. අංගුත්තර නිකායේ රෝග සූත්‍රයට අනුව දිස්සන්ති භික්කවේ සත්තා කායිකේන රෝගේ ඒකම්පි වස්සං ආරෝග්‍යම් පටිජානමානා දේවපි වස්සානි ආරෝග්‍යම් පටිජානමානා ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි රෝගියෝ දෙදෙනෙකි කායික රෝග හා මානසික රෝග වශයෙන් කායික රෝග වලින් නොපෙළී අවුරුදු 100ක් නිරෝගීව වසන අය මේ ලෝකේ ඉන්නවා කියලා එම බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේ සඳහන් වෙනවා. ඒත් මානසික රෝග වලින් එක මොහොතක් මානසිකව නොපෙළී පීඩා නොවිඳ සිටින අය මේ ලෝකේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම ඉන්නවා නම් ඒ ඉන්නේ ඒ රහතන් වහන්සේලා විතරමයි කියලා බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේ දේශනා කරනවා. ඒ ඉහත මම දක්වපු සූත්‍ර පාඨයේදී බුදුහාමුදුරුවෝ කායික රෝග සහ මානසික රෝග වශයෙන් රෝග දෙකක් සඳහන් කරනවා. මිනිසයා කායික හා මානසික
රෝගවල එකතුවක් විදිහට අපිට දකින්න පුළුවන්. මොකද කයේ ස්වභාවය අනිත්‍ය ස්වභාවයයි මේ ශරීරය හැදිලා තියෙන්නේ පංච මහා භූතයන්ගේ එකතුවක් විදිහටයි. ඒ නිසා මේ ශරීරය වෙනස් වෙන ස්වභාවය නිසා දුක්ඛාර්ය සත්‍යානුකූලව වෙනස් වෙනවා. ඒ තමයි කායික රෝග වශයෙන් ගන්නට පුළුවන්. මානසික රෝග වශයෙන් ගන්නට පුළුවන්. කායිකව හා බාහිර ලෝකයේ පුද්ගල ආදී බලවේගයන් නිසා තමයි ඇති කරගන්නා චිත්ත බලවේගයන් නිසා මේ මානසික රෝග හට ගන්නවා. ඒ විද්‍යාත්මකව සයිකෝසියා හා නියුරෝසියා වශයෙන් දෙආකාරයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම ඒ දක්වපු රෝග නැවත සංයුත්ත නිකායේ සල්ල සූත්‍රයට අනුව බුදුහාඳුරු දේශනා කරනවා මේ දෙකම පිළිබඳව එකට. දුක් වේදනාවන් ස්පර්ශ කරන පුද්ගලයා ශෝක කරයි, ක්ලාන්ත වෙයි, කියවමින් හඬයි, පපුවට ගසා ගමින් හඬයි, සිහි මුලාවට වැටෙයි. ඒ නිසා ඔහු කායික ඌද මානසික ඌද වේදනා දෙකක් විඳී. මේ අනුව මේ දුක් වේදනාවකින් මිදෙන්නට නම් සංයුත්ත නිකායේ සල්ල සූත්‍රයේ කියපු විදිහට මේ දුක් වලින් මිදෙන්නට නම් අනිවාර්යයෙන්ම භාවනාව කියන එක වඩන්නට වෙනවා. ඒ වගේම තමයි වහන්සේ අංගුත්තර නිකායේ සංඥා වර්ගයේ සූත්‍රයක සඳහන් කරනවා මහණෙනි ධර්මයේ ඖෂධ තරම් හොඳ ඖෂධයක් ඒ ඖෂධය හැර වෙන ඖෂධයක් නැත. ඒ ඖෂධෙම පානීය කරන්න කියලා. ඉතින් මේ ධර්මයේ සඳහන් වෙන මේ උතුම් ඖෂධයම තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ ඖෂධය තමයි මේ භාවනාව කියන ඖෂධය. ඒ ඖෂධය පානීය කරාම තමයි ඒ මානසික රෝග සහ කායික රෝග නැති කරන්නට පුළුවන්. ඒ පිළිබඳව උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම බුදුන් වහන්සේගේ කාලේ මහා චුන්දත් තේර බොජ්ජංගය, මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගය, මහා කස්සප තේර බොජ්ජංගය දේශනා වෙන්නේ ඒ මහරහතන් වහන්සේලාට ඇති වුණා වූ කායික රෝගයන් නිසා මෙම සූත්‍ර දේශනා කරන්නේ. උන්වහන්සේලාට මානසික වශයෙන් දුකක් නැති වුණත් කායික වශයෙන් දුක් ඇති වුණ අවස්ථාවේදී ඒ සූත්‍ර ශ්‍රවණය කරලා උන්වහන්සේ භාවනාමය වශයෙන් සුවපත් වූ බවට එම සූත්‍ර වලින් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි බුදුරන් වහන්සේ පරිනිර්වාණයට ආසන්නයේදී ඊතා දැඩි ලෙසව රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒ අවස්ථාවේදී බුදුරන් වහන්සේ ඒක මානසිකව යටපත් කරන්නේ රෝගාබාධ මානසික ශක්තියෙන් හෙවත් භාවනාවෙන් සමනය කරන්නේ උන්වහන්සේට ඒ තිබුණා වූ චිත්ත ශක්තිය නැත්තම් භාවනාවෙන් සිත දියුණු කර ගැනීම නිසා. ඒ වගේම අංගුත්තර නිකායේ ගිරිමානන්ද කියන සූත්‍රයට අනුව එක් අවස්ථාවක ගිරිමානන්ද හාමුදුරුව දැඩිසේ ගිලන් වෙනවා. ඒ දැනගෙන ආනන්ද හාමුදුරුව බුදුන් වහන්සේට ඒක දැනුම් දෙනවා. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දැනුම් දෙනවා ආනන්දයේ ගිරිමානන්ද විශ්වයට දස සංඥා ගිහිලා දේශනා කරන්න කියලා ආනන්ද හාමුදුරුවන්ට දස සංඥා දේශනා කරනවා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ ගිහිලා ගිරිමානන්ද හාමුදුරුවන්ට දස සංඥා දේශනා කරනවා. ඒ අවස්ථාවේදී ගිරිමානන්ද හාමුදුරුවෝ මේ දස සංඥා අහලා භාවනානුයෝගීව සුවපත් වෙනවා. ඉතින් මගේ මාතෘකාව තුලින් මම සඳහන් කරේ කායික හා මානසික ශක්තිය ඇති කර ගැනීමලා භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන. හොඳයි වජිරහාරණේ හොඳයි හොඳටම හොඳයි. දැන් මේ මොනවද ඔබ වහන්සේට අර මානසික ශක්තිය කියලා මාතෘකාව කායික හා මානසික ශක්තිය කියලා ඉවර දින එක වෙනකොට සෞඛ්‍ය කියලා. නමුත් ඔබ වහන්සේගේ කතාව මේ මාතෘකාව කතා කරපු කාරණා ටික ඔක්කොම මානසික මේ අපේ ප්‍රශ්න නිවැරදි වුණාම ඒ නිවැරදි ප්‍රශ්නට පිළිතුර තියෙනවා. එතන ඒ කියන්නේ කායික භාවනාව හා කායික මානසික මේ සෞඛ්‍ය ගැන ඔබ වහන්සේ කතා කළේ. සත්‍ය වුණාට කමන්නේ නැහැ. ඒක සෞඛ්‍ය කියලා අපි හදාමු. ඒ සෞඛ්‍ය ගැන කතා කරලා හොඳටම හොඳයි හාමුදුරනේ. එතකොට ඉන්නේ පොතේ හරි විදිහට මම හෙව්වා හැමතැනම නෑ. ඔව් ඒක තමයි. ඒ මට වැරදීමක් වෙලා. හරි හාමුදුරනේ. හොඳටම හොඳයි. ඊට පස්සේ හාමුදුරනේ අර මේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං විශ්වාස පරමාඥාති නිබ්බානම් පරමං සුඛං කියන ගාතාවත් යොදා ගන්න. ඒකේ අර ආරෝග්‍ය පරමාලාභ කියන එකේ කායික සෞඛ්‍ය ගැන කියනවා. සන්තුට්ටි පරමං ධනං කියන්නේ මානසික සෞඛ්‍ය. විශ්වාස පරමාඥාති කියන එකේ සමාජීය සෞඛ්‍ය. නිබ්බානම් පරමං සුඛං කියන එකේ ආධ්‍යාත්මික මේ සෞඛ්‍ය. ඒතර ආධ්‍යාත්මික සෞඛ්‍ය තමයි වැදගත්ම වෙන්නේ. අනිත්වත් වැදගත් අපට. ආධ්‍යාත්මික සෞඛ්‍ය කියන්නේ සදාකාලික සුවපත් වෙන එක ලෙඩ දුක් වලින්. එතකොට සංසාරගත මේව සුවපත් වෙන එකනේ. එතකොට මේ
විශේෂයෙන් ඔබ වහන්සේ කිව්ව කාරණා ටික හොඳටම හොඳයි. අර බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරනවා රෝග ගොඩක්, රෝග 38ක් වගේ මට මතක තියෙන්නේ මේ කායික රෝග ආසෝ සාසෝ පිනාසෝ ඩහෝජරෝ කුච්ච රෝගෝ මුච්චා පක්ඛන්දිකා සූලා විසූතිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝහම කියලා ලෙඩ දුක් ගොඩක්. එතකොට ඒ සියලු ලෙඩ සුව වීම සඳහා බුදුහාමුදුරු දුන්න ප්‍රතිකර්මය තමයි හැමෝම දස සංඥා වඩන්න කියන එක. එතකොට ශාරීරික හා මානසික සෞඛ්‍ය සුරක්ෂිත වීම සඳහා ඊටාම වැදගත් ඖෂධයක් තමයි අපේ හැමෝම දස සංඥා වඩන එක. අනිච්ච සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, සබ්බ ලෝකේ අනිපිරිත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ආදි වශයෙන් වඩන දස සංඥාව මුදම ඖෂධයක් කියනවා කායික හා මානසික රෝග සුවපත් කරන්න. ඒක හොඳටම හොඳයි. දැන් ඊළඟ ඔබ වහන්සේ කිව්වා අර ඊටාම හොඳයි අර මේ ධර්මයේ නැමැති ඖෂධය පානය කරන්න ධර්මයේ තරම් ලොකු ඖෂධයක් මේ ලෝකේ නැහැ කියලා. එතකොට ඒකත් ගන්න පුළුවන්. ඒකේ අර ගාථා පාඨයත් පොඩ්ඩක් ඔලුවට ගන්න ධම්මෝෂධ සමන්නත්ති ඒතම් පිවත භික්ඛවෝ කියලා. ධම්මෝෂධ සමන්නත්ති ධර්ම ඖෂධය හා සමාන වෙනත් ඖෂධයක් නේ ඒතම් පිවත භික්ඛෝ ඒ බෙහෙත බොන්න කියලා. ඊළඟට අර ධම්මං විනා නත්ති පිතාච මාතා කියන ගාථා හිමත් ඕකට හොඳයි. ධර්මයේ හැරෙන මවක්වත් පියෙක්වත් නැහැ කියන එක. ඒකෙන් කියන්නේ අපේ සියලු ප්‍රශ්න වලට ධර්මයේ තමයි අපිට පිළියමක් හැටියට පිළිතුරක් හැටියට එන්නේ කියන එක. ඊට පස්සේ ඔබ වහන්සේ මතක් කළා අර සත්ත බොජ්ජංග වැඩිම තුලින් මේ ඒ කියන්නේ බොජ්ජංග සූත්‍ර ටික මහා කස්සපත් තේර බොජ්ජංග ආදී බොජ්ජංග පිරිත් වලින් ලෙඩ දුක් සුව වුණා කියලා. ඒ උදාහරණත් පෙන්නන්න ඒ ස්වාමින් වහන්සේ රහතන් වහන්සේලා තම්මහාබාධ උට්ඨිත්වා කියලා. තම්මහාබාධ උට්ඨිත්වා ඒ ආබාධ වලින් නැගී සිටියයි කියන එක උදාහරණ හැටියට පෙන්වන්න හොඳටම හොඳයි. එතකොට මිනිස්සුන්ට ඇති වෙන දැන් වර්තමානයේ අදිරුද ලෝකේ භාවනාවෙන් හුඟක් මේ ලෙඩ දුක් වලට ප්‍රතිකර්ම හොයාගෙන ඉතින් අදිරුද රුධිර පීඩනය, හදවත් රෝග, මානසික ආතතිය වගේ ඇති වෙන රෝග, විශේෂයෙන් පිළිකා රෝග වගේ දේවල් සමනය කරන්න ඒ වගේ මිනිස්සුන්ට ඇති වෙන විවිධ ආකස්මිකතා අඩු කරන්න ගොඩාක් දුරට මේ භාවනාව හේතු වෙනවා කියන එක. ඊළඟට පරිශන මගින් හොයාගෙන තියෙනවා අපේ ශරීරේ භාවනා කළාම භාවනා කරනකොට එන්ඩෝෆින් කියලා හෝමෝනයක් සක්‍රිය වෙනවා කියලා. ඒ හෝමෝනේ වැඩෙනකොට ඒ හෝමෝනේ ප්‍රතිඵල අනුව වේදනාව මිනිසුන්ට ඇතින වේදනාව සමනය වෙනවා කියලා. ඒ කියන්නේ භාවනා කරන කෙනාගේ ශරීරය තුල මේ එන්ඩෝෆින් කියන හෝමෝනේ නිර්මාණය වෙලා ඒක ශක්තිමත් වෙන ඒක වර්ධනය වෙනවා භාවනා කරන්න. එතකොට අර ඇති වෙන විවිධ ලෙඩ වලින් ඇති වෙන වේදනාව අපි පිළිකාවකින් හරි මොහොකින් හරි ඇති වෙන වේදනාව සමනය කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක හොඳට පැහැදිලි වෙනවා. එතකොට ධනංජානි සූත්‍රයේ තියෙනවර ධනංජානි බමුණා අපාගාමි වෙන්න ගිහිල්ලා ස්වර්ගයට යවුවා. මේ කොහෙද බ්‍රහ්ම ලෝකේ දක්වා යවුවා කියලා සරියුත් හාමුදුරුවෝ ඒකත් කරන්නේ මේ චිත්ත භාවනාවක් මේ ඖෂධයක් හැටියට ධර්ම ඖෂධයක් හැටියට තමයි පෙන්වන්නේ. එතකොට ධර්මයේ හොඳට රුවට දුන්නම් පස්සේ අපාගාමි වෙන්න හිටපු පුජ්‍යලයා එතකොට එයා කියනවා මම දැන් හරි පීඩාවකින් ඉන්නේ මගේ ඇඟ මේ හරි වේදනයි කේතකින් කපනවා වගේ හැම ගලවනවා වගේ ඔළුවේ බොරළු දාලා ඔළුව අතුල්නවා වගේ ඔළුවේ හැම ගලවනවා වගේ තට්ටේ ගලවනවා වගේ කටුව ගලවනවා වගේ මට වේදනාවක් දැනෙනවා කේතින් ඇඟ දෙකට කරනවා වගේ වේදනාවක් දැනෙනවා. එතකොට ඒකෙන් කායික වේදනාව ඊට පස්සේ සරියුත් හාමුදුරුවන්ගේ මේ ධර්මදේශනාව මේ මඟ පෙන්වීම අහලා ඔහු නැවත කියන මට දැන් මේ සියලු වේදනාවන් පහ වුණා මම දැන් සතුටින් දැස් පියා ගන්න පුළුවන් කියලා ධනංජානි. අන්න ඒ වගේ උදාහරණයක් ගන්න අපේ හාමුදුරනේ හොඳටම හොඳයි. කියන තරම් දෙයක් නැහැ. එතකොට තෘප්ති මේ අර අපේ ධම්මපදයේ අපිට නිර්දිෂ්ට එකේ තියෙනවා ධම්මපීති සුඛංසේති විප්පසන්නේන චේතස අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පඬිතු. එතන ධම්මපීති සුඛංසේති කියන එකක් ගන්න. ධර්මයේ තුලින් හොඳට නිදා ගන්න පුළුවන්. සුවසේ නිින්ද යනවා. සුවසේ නිින්ද යන්නේ හොඳ සෞඛ්‍යයක් ශරීර සෞඛ්‍යයක් තියෙන කෙනෙකුට ශරීර සෞඛ්‍ය නැති වෙනකොට හොඳට නිින්ද යන්නේ. ඒවා ගලපලා ගන්න පුළුවන්. ආනිසංස උනත් අරගෙන පෙන්නන්න පුළුවන්. ওই නරක හීන පේන්නේ ඊළඟට හොඳට නිින්ද යන්නේ නැති හොඳට අවදි වෙන්නේ නැති ශරීර සෞඛ්‍යයක් නැති මානසික ආතතියෙන් පෙළෙන අයට ආතතියෙන් තොරව සැහැල්ලු මනසක් තියෙන කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ කියන එක පෙන්වන්න පුළුවන්. ඊළඟට කරණීයමෙත්ත සූත්‍රයේ තියෙන ಗುಣධර්ම ටික අර සක්කෝජෝච සෝජෝච සෝචෝචස්ස මුදුවනතිමානි වැනි ಗುಣ පුරුදු කරපු කෙනෙකුටත් හොඳට මේ තව කෙනෙකුට මෛත්‍රී කරන්න පුළුවන් විතරක් නෙවෙයි ඔහුගේ ජීවිතේ නිවන් මඟට යන තත්වෙට දක්වා අරයි යන්න පුළුවන් කියන කාරණේ ගන්න. හොඳයි හාමුදුරනේ. ඊළඟට මේ පදුම කිතියාරෝ
සර් ඊළඟට තියෙන්නේ අපේ සෝමනන්ද හඳුරෝ. සෝමනන්දාරන්ට මේ පදමාරෝ මෙදල් ඔව් සර් කරා එන්න. කොහමද වජිරහරන්ට ස්තුති කරමනේ හොඳයිනේ. ඔව් සර් ගොඩක් ඔව් සර් හොඳයි සර් ගොඩක්. මේ ඔව් කට්ටිය ලස්සන කරා වැඩේ සර්. ඔව් ඒක තමයි මම දැන් බලන්න කොච්චර සාර්ථකද කියලා මේ වැඩේ. දැන් ඊළඟ කණ්ඩායම දැන් අද නම් කරනවා මම ඊළඟ මාතෘකාව මේ ප්‍රධාන මාතෘකාව දෙන මාතෘකාව අංක කඩලා මම අන්තරය වෙනකොට දාන හෙට උදේනකොට දානවා. කණ්ඩායම විතරක් දැන් කියන්න. එහෙනම් සෝමනන්දාරෝ වඩින්න. සෝමනන්දාරුනේ සෝමනන්දාන්ට කොහමද දැන් මොන්රාගල වහිනවද සිග්නල් නැද්ද ප්‍රශ්න ගොඩක් තියෙන මොන්රාගල ඉන්නේ. සෝමනන්දාරෝ සර් අපි ගොඩ කාලයක් ගන්න නැතුව සර් සතියක් වගේ ගමු සර්. මාව පේනවද? පේනවා. මේ එහෙම ප්‍රශ්න ටිකක් නම් තියෙනවා. ඔව්. සිග්නල් නැහැ මේ එකපාරක් මේ අවුට් වෙලා ආයෙත් ලොග් වුණා. සර් ඔව්. මම හදාගත්ත මේ එකක් තියෙනවා. ඔව්. මේ ඒකත් එක්ක මම පැහැදිලි කරන්නම්. ඔය ඒක කියන්නේ ඒක බලන්න කිව්වොත් ගැටලුවක් නෑ අපිට ඕන ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ ඔය ඔබ වහන්සේ මාතෘකාව කියලා වැඩිට බහින්. ඒක සර් දානවද නැත්නම් ඔය ඒක මට එවන්න දැන් කොහොමත් මම දාන්නම් ඔබ වහන්සේ දැන් කියන්නකො එතකොට මේක රෙකෝඩ් වෙනවා රෙකෝඩින් එක දානවා හැමෝටම. හරිද? එහෙනම් මම පටන් ගන්නම්. මාතෘකාව කියලා පටන් ගන්න. ඔව් මගේ මාතෘකාව භාවනා වැඩිීමේ ආනිසංස පැහැදිලි කරන්න කියන මාතෘකාව. භාවනා වැඩිීමේ මූලික ආනිසංස නම් අවිද්‍යාවෙන් වෙලී නැවත නැවත සංසාර දුකේ ඇලුන සත්වයා නිර්වාණ සැපතට පත්වීමයි. සාස්වතවාද වාදයේ උච්ඡේදවාදයේ තුල සිටිමින් සත්‍ය සොයන්න වෙහෙසෙන ශ්‍රමණ සම්ප්‍රදායට සැබෑ සත්‍ය සොයා ගැනීමට නිවැරදි මාර්ගය වදනින් මෙන්ම ක්‍රියාවෙන්ද පෙන්වා වදාළේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේය. සර් මම පැහැදිලි කරගෙන යන්නම්. හරි. ඔබ වහන්සේ කියන්න. හරි. ඒ කාරණාවෙන් පැහැදිලි කරේ බෝසතාණන් වහන්සේ ලෝ පහළ වෙනකොට ගොඩක් මිත්‍යා දෘෂ්ටික කියන සාස්වතවාදී උච්ඡේදවාදී කියන මේ දෙකට අනුව ඒ කියන්නේ මේ ආත්මයක් තියෙනවා ඒ වගේම ආත්මයක් නැහැ කියන ඒ මිත්‍යා දෘෂ්ටීන්ගෙන් ඒ කියන්නේ සාස්වතවාදයෙන් 55ක් මිත්‍යා දෘෂ්ටි ඒ වගේම උච්ඡේදවාදයෙන් 7ක් මිත්‍යා දෘෂ්ටි වශයෙන් 62ක් මිත්‍යා දෘෂ්ටි දරණ අය මේ බුදුහාමුදුරන් කාලේ මේ සත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාව සොයන්න වෙහෙසුණු කාලය තමයි බුදු පියාණන් වහන්සේ සැබෑ සත්‍ය ලෝකයට පෙන්වා වදාළේ කියන කාරණාවෙන් තමයි මම ආරම්භ කරන්නේ. මේ ලෝකයේ කාම භවික සත්වයා පංචකාම ගුණික සංඥාවන් සහිතව ක්‍රියා කරන්නේ පංච නීවරණ ධර්මයන්ගෙන් සත්‍ය වැසී පවතින නිසා යයි දක්වමින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්‍ය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන නීවරණ දුරලීමට සමත භාවනාවෙන් හැකි බව පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ මේ නීවරණයන්ගෙන් මිදුන භික්ෂුවක් ණයෙන් මිදුනෙකු සෙයින් රෝගයෙන් නැගී සිටියෙකු සෙයින් බන්ධනාගාරයෙන් නිදහස් වූවෙකු සෙයින් දාසභාවයෙන් මිදුනෙකු සෙයින් දුර්භීක්ෂ ඇති උවදුරු සහිත මගක් ගෙවා යහපත් පරිසරයකට පැමිණියෙකු මෙන් ප්‍රමෝදයට සොම්නසට පැමිණේ. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය වේ. ප්‍රීතියත් මනස නිසා කය සැහැල්ලු වේ. සැහැල්ලු වූ කය ඇති බැවින් චිත්ත සමාධිය වේ යනුවෙන් දීඝනිකායේ සාමාන්‍යඵල සූත්‍රයේදී දේශනා කොට ඇත්තේ නීවරණ දුරලීමේ අනුසස්ත කියා දෙමිනි. ඒ කාරණාව තුළ පැහැදිලි කරන්නේ පංචකාම ගුණ. ඒ කියන්නේ පංචකාම ගුණ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අපි අරමුණු කරගන්නා වූ ඒ ගුණයන්ට අනුව ජීවත් වෙන පොදුන් සත්‍යම් විදිහට අපි පංච නීවරණ ධර්මයන්ගෙන් වෙලිලා ඉන්න තාක්කල් තමයි මේ සංසාර දුක අවබෝධ කරගන්නට බැරි වෙන්නේ. ඒ නීවරණයන් දුරලීම සමත භාවනාව තුළින් ඒ නීවරණයන් ක්‍රමක්‍රමයෙන් දුරු කරන්න පුළුවන් බව සමත භාවනාව තුළ පැහැදිලි කරනවා. අන්න ඒ නීවරණයන් දුරලීම තුළින් අපිට ආනිසංස ළඟා කර ගන්නට පුළුවන් ආකාරය පැහැදිලි කරේ. ඒ වගේම තමයි නිර්වාණය පතන පුජ්‍යලයකට සමාහිත සිතක් උපදවා ගැනීමට පුළුවන් වන්නේ සම 40 කර්මස්ථාන වඩමින්
පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම නුවණින් දැක භාවනා කොට යථාභූත ඥාන දර්ශනයද පහළ වූ විටය. මෙලෙස භාවනාව ප්‍රගුණ කරන තැනැත්තා සමතයෙන් සමාධීන්ද්‍රියත් විපස්සනාවෙන් පඤ්ඤා ඉන්ද්‍රියත් වඩයි. මේ තුලින් සීලේහි පිහිටි පුජ්‍යලයා සෝතාපන්න බව පිණිසත් සෝතාපන්න පුජ්‍යලයා සකදාගාමි බව පිණිසත් සකදාගාමි පුජ්‍යලයා අනාගාමි බව පිණිසත් අනාගාමි පුජ්‍යලයා අරහත් බව පිණිසත් රහතන් වහන්සේ යා යුතු තවත් පියවරක් නැති නමුත් ditta ධම්ම සුඛ විහරණය පිණිසත් හේතු වන්නේ භාවනා වැඩිමේ ආනිසංස නිසායි. ඒ කාරණාවෙන් පැහැදිලි වෙන්නේ සමත භාවනා ඒ කියන්නේ සම 40 කර්මස්ථාන ආදී ඒ දේවල් වඩමින් ඒ වගේම තමයි විදර්ශනා භාවනාව තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරමින් අපි භාවනාව වඩද්දී අපිට ආනිසංස ළඟා කර ගන්නට ළඟා වෙන බව අස්මිමානයේ දුරු කර ගැනීමට විදර්ශනා භාවනාවෙන් මහත් පිටුවහලක් වේ. මමත්වයෙන් මිදුණු කල්හි අනුන් අසන පෙළන සිතක් නැත. කුසලයේහි උදාසීනත්වය නැත. සිත සමාධියට යෝග්‍ය වේ. කළ වරදෙහි නොකල යහපතෙහි පසුතැවිල්ලක් නැත. කුසල පිළිවෙතෙහි සැක නැත. මෙලෙස භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරයා හට ලැබෙන ආනිසංස බොහෝසේ දහම තුල දක්වා ඇත. ඒ අනුව භාවනා වැඩිම තුලින් අපිට ළඟා කර ගන්න පුළුවන් ඒ කියන්නේ අපිට ලැබෙන ආනිසංස චතුර්ථ ධාන ප්‍රථම ධාන ද්විතිය ධාන තෘතිය ධාන චතුර්ථ ධාන ආදී ධාන ළඟා කර ගන්නත් ඒ වගේම තමයි චලබිඤ්ඤා ඉද්ධිවිද ඥාන දිබ්බසෝත ඥාන දිබ්බ චක්කු ඥාන පරචිත්ත විඥාන ඥාන ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති ඥාන ආසවක්ඛ්‍ය ඥාන යන මනෝභාවයන්ද භාවනා වැඩිම තුලින් ලැබෙන ආනිසංස ලෙස දැක්විය හැක. තවද මෛත්‍රී භාවනා වැඩිම තුලින් ලැබෙන ආනිසංස 11ක් පිළිබඳව අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත්‍රයේ දක්වා ඇත්තේ මෙසේය. සුඛං සුපති සුඛං පටිභුඤ්ජති නපාපකං සුඛිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාස අග්ගිවා විසංවා සත්තං වා කමති තුහට්ටං චිත්තං සමාධියති මුකවන්නෝ විපසීතති අසම්මූල්හෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. එයින් පැහැදිලි වන්නේ සුවසේ නිදයි සුවසේ පිබිදෙයි පවිටු සිහින නොදකි මිනිසුන්ට ප්‍රිය වෙයි අමනුෂ්‍යයන්ටද ප්‍රිය වෙයි දෙවියන් විසින් රැකගනී විස හෝ ගිනි හෝ අවි හෝ ලං නොවේ වහා සිත සමාධිමත් වේ මුහුණ පැහැපත් වේ මුලා නොවි මරණයට පත්වේ මරණින් මතු බඹලෝ උපදී කියන කරුණු කාරණාවන්. ඒ වගේම තමයි භාවනාව වැඩිම තුලින් අපිට කායික මානසික රෝගාබාධයන්ගෙන් මිදීමට පුළුවන් හැකියාව උදා වෙන්නේ භාවනා කිරීමේ ආනිසංසයක් වශයෙන්. ඒ වගේම තමයි අධ්‍යාපනයේ ඉගෙන ගන්නෙකු ලෙස යම්කිසි කෙනෙක්ගේ සිත ඒකාග්‍ර වෙලා ඒ ඉගෙන ගන්න කාරණාවන් මතක ධාරණ ශක්තිය වර්ධනය කර ගන්නටත් මේ භාවනා කිරීමේ ආනිසංස ලෙස පැහැදිලි කරන්න පුළුවන්. උක්තව දක්වා ඇති සියලුම සූත්‍ර පාඨයන් හා කරුණු වලට අනුව භාවනා වැඩිම කරන කොටගෙන මිත්‍යාවෙන් මිදී සත්‍ය ස්වභාව වටහා ගැනීමත් ඒ අනුව භාවනාව වැඩිමෙන් මහත් ආනිසංසයක් ලබා ගැනීමටත් සංසාර ගමන නවතා නිවන් අවබෝධය ලබා ගැනීමටත් හැකිවන බව සනිදර්ශනව පැහැදිලි කළ හැක. ඉවරයි. ඔව් සර්. බොහොම හොඳයි. එතකොට හොඳටම හොඳයි. වරදක් නැහැ. ඕකේ සම්මාදිට්ඨිය. එතකොට මිත්‍යා දෘෂ්ටිය දුරු වීම සම්මාදිට්ඨිය පහළ වීම විශේෂයෙන් මේ මොනවද බුදු වෙන්න, පසේ බුදු වෙන්න, මහරහත් වෙන්නත් භාවනාව තමයි උදව් වෙන්නේ. ඒ කියන්නේ සංසාරේ මේ මිනිස්සෙක් හැටියට ලබන්න පුළුවන් උත්තරීතර පදවි තමයි බුදු වීම, පසේ බුදු වීම, රහත් වීම කියන්නේ. ඒ උත්තරීතර තත්ත්වයන්ටපත් වීමට වෙන කිසි දෙයකින් බෑ. භාවනාවෙන් පමණයි පුළුවන්. එතකොට භාවනාව
භාවනාවේ ප්‍රතිඵල භාවනාවේ ආනිසංස තමයි බුදු වීම, පසේ බුදු වීම, මහරහත් වීම කියන එකත් කියවෙන්න මේ ඕනෝගේ අවසානට. එතකොට ගොඩක් හොඳයි. ඊට පස්සේ සාමාන්‍ය දේවල් හැටියට මිනිස්සු උම්මත්තක බව, ඊළඟට මනස අසිහිය, මනස විකෘති වීම, එහෙම නැත්නම් මන්ද මානසික නෙවෙයි කියන්නේ මානසික විකෘති ඇතිවීම, පිස්සෙක් බවට පත් වීම, උම්මත්තක වීම වැනි දේවල් වලටත් භාවනා කරනවා නම් ඒවට ඒ වගේ මිදීම ආනිසංසයක් තමයි හාමුදුරනේ. හොඳේ. සෞඛ්‍ය පැත්තට කතා කරමු. ඒතකොට ඒවා භාවනා කළාම ඒ වගේ නිදහස් වීම භාවනාවේ ආනිසංසයක් හැටියට පෙන්වන්න. අපේ හාමුදුර හුඟක් හොඳයි කරුණු කියලා තිබුණා. සතුරුදායකයි. එතකොට අර දසදම් මේ භාවනා ආනිසංස හැටියට මොකද්ද? මෙත්තානිසංස සූත්‍රයේ දින කාරණා ටික හොඳටම ප්‍රමාණවත්. ඊට අමතරව ඔබ වහන්සේ තව කරුණු හොයලක් තිබුණා. සතුරුදායකයි ඔය උත්තරේ අපි ගෲප් එකට දාමු. සර් මම සර්ට මේ PDF එක නැතුව එව්වා. මම PDF එක දාන්නම් මේ group එකට. ඔව් PDF එක මේ මට දැන් PDF එකේ අමුතුවෙන් හදන්න දෙයක් නැහැ වගේ. ඒක හොඳයි. ඔය ලකුණක් කියලා ලකුණු වලට යන්න පුළුවන් උත්තරයක්. ඒ නිසා හොඳයි. Word එකත් එවන්න, PDF එකත් එවන්න. Word එකේ මොනවද හදන්න තුනෝ අර PDF එක හොඳ නම් එහෙම මෙවන්න දාන්න. නැත්නම් Word එකේ හදන්න තුනොත් මොකද්ද ෆොන්ට් එක ගහලා තියෙන්නේ? මොකද්ද ෆොන්ට් එක? ෆොන්ට් එක නම් සර් මතක නැහැ. මම හිතන්නේ මේක දාලා තියෙන ස්කූල් එක වෙන්න ඇති. හදන්න බැරුව ඇති. ස්කූල් එක පුළුවන් Word එක දුන්නොත් හදන්න පුළුවන්. ස්කූල් පොත මම හදනවා. ස්කූල් පොතේ මජ්ජහන Word එකේ වුත් හදන්න පුළුවන්. හරි. දැන් තියෙන්නේ මේ නලින්දුගේ ප්‍රශ්නේ තියෙන්නේ නලින්දුර මේ අපි නලින්දුගේ කමන්නේ මේ සුධිරහරවන්ගේ ලියපු එක අරගෙන ඇවිල්ලා අපි group එක ඉල්ලගෙන group එකට දාන නලින්දු ඉවරක් තිබුණා මට. මම Word එක ගන්න කියලා මේ හදාගමු. දැන් මේ ඔව් අපේ සිරිමල හඳුරු සිරිමල තියෙනව නේද? ඔව්. අපෝ ඒක අමතකුණා. සමා වෙන්න. ඔව් මම ලියාගෙන තියෙන සිරිමල ඉන්නව නේද? සිරිමල නේ? හරි. වහන්සේගේ මාතෘකාවත් එක්ක කතා කරමු. හරි. මට තියෙන්නේ භාවනාවේ උපයෝගීතාවය පිළිබඳව නූතන ඇගීම් සාකච්ඡා කරන්න. හොඳම එකක්, හොඳ මාතෘකාවක්. අමාරු නැති. හරි හරි. මූලාශ්‍රවයෙන් කියන්නේ කට්ටියගේ නිර්වචන තියෙනවා. වෛද්‍ය ප්‍රියංගද සොයිසා මහත්මයා අසීමිත සුගතාවය කියලා කෘතියක් සඳහන් කර තිබෙනවා. ඒ වගේම අතුල මංචනායක මහත්තයා භාවයේ විඥානය හා කර්ම බලයේ කෘතියක් එහෙම කියලා කෘතියක් සඳහන් කළ තිබෙනවා. වෛද්‍ය ටී.එන්. සෙටිනායක මහත්මයා රෝග සුවයට මරණ වේදනාවට මුහුණ දීමට සසර දුක්ගින් නිවීමට බෞද්ධ භාවනාව කියලා කෘතියක් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ආචාර්ය පී ලක්ෂ්මී නරාසු පඬිවරයා The Association of Buddhism කියලා කෘතියක් සඳහන් කරලා තියෙනවා. වයින්නා වෙන්නේ ඉංග්‍රීසි කියන්නේ ෂොක් එක. ඉංග්‍රීසි පාඩේ ටයිප් කරලා ගන්න ඒවා. හරි. භාවනාව කියන්නේ බුදුරජාන් වහන්සේගේ භාවනාව සඳහන් කරලා තිබෙන්නේ බුදුරජාන් වහන්සේ නිවන් අරමුණු කරගෙන දේශිත භාවනාව. ඒ වුණාට අද වර්තමානයේදී නොයෙකුත් දෙනා ඒ භාවනාව තමන්ගේ ලෞකිකත්වයේ එහෙම නැත්නම් තමන්ගේ ඒ රෝග පීඩා සුව කර ගැනීම සඳහා තමයි භාවනාව උපයෝගී කරගෙන තිබෙන්නේ. මෙහෙම පාඩයක් සඳහන් කරලා තිබෙනවා. නාහම් බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං සුඛාවහං හෝති යතා ඉදං චිත්තං අංගුත්තර නිකායේ අකම්මනීය වග්ගයේ සුඛාවාහන සූත්‍රයේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒ පාඨයෙන් සඳහන් වෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා අමතලා භාවනාව ලෙස වඩන සිත කර්මන්නේ නම් වෙනවලු. ඒ වගේම භාවනාව ලෙස වඩන්නේ නැති සිත අකර්මන්නේ නම් වේලු. ඒ හැර වෙන කිසිදු සිතක් ගැන බුදුරජාන් වහන්සේ දන්නේ නැහැ කියන බව සඳහන් කරලා තිබෙනවා. වර්තමානයේ වන විට නොයෙකුත් විදේශික ජාතිකයන් භාවනාවට ඇලුමක් දක්වනවා. ඒ මොකද භාවනාවේ නොයෙකුත් විදිහට දැන් ඉදිරියේදී කතා කරද්දී භාවනාවෙන් රෝග සුව කර ගැනීමට හැකියාවක් තිබෙන බව ඒ වෛද්‍ය විද්‍යාව පිළි අරගෙන තිබෙනවා. එම නිසා විදේශ ජාතිකයන් ඒ භාවනාව තිබෙන රටවල් හොයාගෙන බුදුදහම තිබෙන රටවල් හොයාගෙන විදේශ ජාතිකයන් ගොස් ඒ භාවනාව
ලබාගෙන තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව ඔවුන් නොයෙකුත් විදිහට කටයුතු සිද්ධ කරලා භාවනාව භාවනා යෝගීව කටයුතු සිද්ධ කරන බව සඳහන් කරනවා. එම නිසා භාවනාව වෙනස් ආකාරයකට ලබා ගැනීමෙන් මානසික රෝගාතුර තත්ත්වයන් සුව කර ගැනීමටත් ඒ වගේම මනසෙහි සැහැල්ලු බව ලබා ගැනීමටත් ඒ වගේම මනෝ චිකිත්සන ක්‍රමයේ අතරට බෞද්ධ භාවනාව වර්තමානයේදී අද වන විට යොදාගෙන තිබෙනවා. වෛද්‍ය විද්‍යාවේදී මිනිසාට මානසික රෝග වර්ග දෙකක් පවතී. එනම් සයිකෝසියාව හා නියුරෝසියාව වශයෙනි. ඒ සයිකෝසියාව තත්වය භාවනාව උපයෝගී නොවේ. එයින් සිදු කරන්නේ ස්නායු විකෘති වීමේ ස්වභාවයයි. එයට ඖෂධ ලබාගෙන සුව කළ හැකිය. නමුත් නියුරෝසියාව තත්වය සඳහා මනෝචිකිත්සන ක්‍රමයේ මගින් සුවපත් කරගත හැකි වේ. මනෝචිකිත්සන ක්‍රමය අතරට බෞද්ධ භාවනා ක්‍රමයද නූතනයේ පිළිගැනේ. එය වඩා සාර්ථක ඵලදායී දෙයක් බව මනෝචිකිත්සකරුවන්ගේ පිළිගැනීමයි. බෞද්ධ භාවනාව පිළිබඳ විමසීමකට යෙදෙන එක්තරා විද්වතෙකු වන W. රයිම් මහත්මයා සඳහන් කරනවා චිත්ත බලය ගැන මෙකල බෙහෙවින් අසන්නට ලැබුවේ ලොව හමුවේ ඇති සිත දියුණු කිරීමේ අති පරිපූර්ණ මෙන්ම අතිශයින්ම ඵලදායී ක්‍රමය පවත්නේ බුද්ධාමයේ කියන බව W. රයිම් මහත්මයා සඳහන් කරනවා. ඒ අනුවෙන් මානසික සංවර්ධනයට භාවනාවේ ඇති වැදගත්කම බෞද්ධ භාවනාවෙහි ඇති වටිනාකම ඒ මහත්මයා පෙන්වලා දීලා තිබෙනවා. ඒ වගේම The Association of Buddhism කෘතේහි ආචාර්ය P. ලක්ෂ්මී නරාසු පඬිවරයා සඳහන් කරනවා බුදුන් වහන්සේ උපායශීලී ලෞකික ආශාවන් නැමැති ගින්නෙන් දැවෙන මිනිසා ඉන් මුදවා නිවන නැමැති අබේ භූමිය වෙත යොමු කරවන්නකි යනුවෙන් ප්‍රකාශ කරන්නේද බෞද්ධ භාවනාවෙහි මානසික දැවීම නැතිවීම දුරු කරන ඔසුවක් ලෙස අර්ථ ගන්වීම බව පැහැදිලිව පෙනේ. ඒ වගේම නූතන වෛද්‍යවරුන් පවසන පරිදි වර්තමානයේ නොයෙකුත් විදිහට වෛද්‍යවරු අපි රෝගාතුර තත්වයකට ගියත් ඒ වෛද්‍යවරු පවසනවා රෝගී තත්වයට මනසේ ඇති දායකත්වය නිසා භාවනාවට ප්‍රතිකාර ක්‍රමයක් ඇති වැදගත්ම අද බොහෝ දෙනා දකින කරුණකි. ඒ මොකද්ද? ලාභය ආරෝග්‍ය පරමාලාභා. ඒ කියන්නේ ලාභයේ ආරෝග්‍ය නිරෝගී කියන්නේ නිරෝගීකම තමයි උතුම්ම ලබන්නා වූ ලාභය කියන බව සඳහන් කරනවා. ඒ කියන්නේ අපේ ලෙඩක් දුකක් නැතුව ඉන්නවා නම් ඒක තමයි උතුම්ම නිරෝගී සුවය කියලා කියන්නේ. ඒක නිසා ඒ භාවනාවෙන් තමයි ඒ උපයෝගී කරගන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ සුඛ වග්ගයේ සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම සාර්ථක ජීවිතයක නිරෝගීකම අත්‍යවශ්‍යයි වෙනවා. ඒ නිරෝගීකම ලබා ගන්නදී අපට රාගය, දේශය, බය, සතුට, සොම්නස, දුම්නස වැනි චිත්තභාවයන් ශරීරයේහි ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වය අතර සම්බන්ධතා පිළිබඳ වැටහීමක් අද මිනිසාට ඇත. ශරීරයේ හැම සෛලයකටම මනස ඇති බවක් නිර්නාල ග්‍රන්ථි කර්මයන්ගේ කේන්ද්‍රස්ථානය හා භාණ්ඩාගාරය වන බවත් කේසී කියා තිබේ. ඒ එක්තරා පඬිවරයෙක් ඔහු කියනවා අපේ ශරීරයේ ශෛලවල අපේ වර්තමානයේ මිනිසා මේ ශරීරය ගැන මන අවබෝධයක් තිබෙනවා. ඒ ශරීරයේ ශෛල ඒ වගේම නොයෙකුත් දේවල් අපි රාග, ද්වේෂ, බය, සතුට, සොම්නස, දුම්නස ආදී වශයෙන් මේවාත් එක්ක ක්‍රියාකාරීත්වයේ වෙද්දී අපේ අර හදවත ස්පන්දනයත් එක්ක අපේ මේ ශෛල වැඩ කිරීම නොයෙකුත් විදිහට කටයුතු කරනවා. ඒ බවින්
අපට නොයෙකුත් විදිහට ඒ ශෛල වේගවත් ක්‍රියාකාරීත්වය වුණාම අපට රෝගාතුර තත්ත්වයන්පත් වෙනවා. ඒ වගේම සමහර විට හෘද ස්පන්දනය ඒ heart attack කියලා වර්තමානයේ කියනවා. ඒ නොයෙකුත් විදිහට රෝගාතුර තත්ත්වයන්ටපත් වෙන බව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම කයත් මනසත් අතර ඇති සම්බන්ධය නිසා මනෝ චිත්ත වේගයේ ස්වභාවයේ අනුව කයෙහි රසායනික ප්‍රතික්‍රියා ඇති වේ. ඒ වගේම ඒ පිළිබඳව වෛද්‍ය විද්‍යාවේ අලුත්ම අංශය වන මානසික ස්නායු රෝග නිවාරණ විද්‍යාව වෛද්‍ය ඒ කියන්නේ මානසික අලුත්ම රෝගයක් විදිහට හඳුන්වාගෙන තිනවා මානසික ස්නායු රෝග නිවාරණ වෛද්‍ය විද්‍යාව කියලා. ඒ වෛද්‍ය ප්‍රියංගද සොයිසා මහත්මයා තමයි මෙසේ සඳහන් කරනවා. මේ අනුව නරක සිත්වලින් නරක රසායනිකයක් ඇති වේ. ඒ වගේම හොඳ සිත් වලින් හොඳ රසායනිකයක් ඇති වේ. හොඳ සිත් වලින් සුවතාවයක්ද නරක සිත් වලින් රෝගී බවක් ඇති වේ. ඒ වගේම හොඳින් හිටියොත් නැත්නම් සතුටෙන් ඒ වගේම කටයුතු කරද්දී තමන්ගේ හිත පිරිසුදුව කටයුතු කරොත් තමන්ට ඒ හොඳ නිරෝගී ගතිගත ගුණ තිබෙනවා. ඒ වගේම දේශ සහගතව නොයෙකුත් විදිහට කටයුතු කරොත් එහෙම ඒ නිරන්තරයෙන් ඒ කෙනා රෝගීන් පෙළෙන පුද්ගලයෙක් කියන බව සඳහන් කරලා තියෙනවා. නිරතුරුවම අකුසල් සිත් පහළ කරන අයට ශරීරයේ රසායනික සමතුලිතතාව බිඳීමක් අභ්‍යන්තරයේ අවයවවල ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවීමක් නිසා රෝගී වේ. භාවනාවේදී චිත්ත වේගයේ බහුල වීම අඩු වෙමින් යන නිසා රෝගී වීමේ ප්‍රවණතාවය අඩු වේ. භාවනා කරන්න ශරීරයේ හිත පාලනය වෙලා ඒකම තමන් කටයුතු සිදු කරද්දී ඒ හිත පාලනය වෙද්දී තමන්ගේ හෘද ස්පන්දනයත් ඒ වගේම ලේ ගමනාගමනයත් අඩු වෙලා සිත ප්‍රසන්න ගතියටපත් වුනහම ඒ ශරීරයේ තිබෙනා වූ රෝගාතුර තත්වයන් අඩු කරගන්න ඒ වගේම සුව කරගන්න පුළුවන් කියන බව පවතිනවා. ඒ වගේම සමාජයේ බහුල වෙමින් තිබෙනා වූ දේවැඩියාව අධිරුධිර පීඩනයේ ආමාශයේ පිළිකා ඒ වගේ වැනි රෝගී තත්ත්වයන් සුව කර දීමට වර්තමානයේදී භාවනාව යොදා ගනු ලැබේ. ඒ වගේම උද්දච්චයේවත් සිතෙහි විසිරුණ බව ආනාපාන සතියේ මෛත්‍රී භාවනාව වැනි භාවනා දිනපතා ප්‍රගුණ කිරීමෙන් විසිරුණු සිත නැති වී යයි. ඒ විසිරුණු සිත ඒ කියන්නේ මෛත්‍රී භාවනාව හෝ ආනාපාන සති භාවනාව නිරන්තරයෙන් වැඩි කෙනාට ඒ තමන්ටපත් වෙලා තිබෙනා වූ විසිරුණු සිත ඒ විසිරිච්ච භාවය නැති කරගන්න පුළුවන්. සිතට සහනයක් ගෙන දෙයි. ඒ වගේම අපි සමහර විට සින්දුවක් එහෙම අහනවා නම් ඒ සින්දුව ഘോഷාකාරී තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට අපට සිතට ඒ අපේ සිතේ ප්‍රසන්න ගතියක් ඇති වෙන්නේ නැහැ. ඒ වුණාට සඳහන් කරනවා භාවනා වර්තමානයේදී භාවනාව කරන කෙනාට ඒ භාවනාවෙන් අපි භාවනා කරන විට ආනාපාන සති භාවනාව හෝ ඒ තමන් මොකක් හෝ භාවනාවක් සිදු කරනවා නම් පිටියෝ මොළේ අපේ හට ගන්නවලු පිටියුවරි ග්‍රන්ථයෙන් ඒ කියන්නේ පිටියුවරි කියලා මොළේ ග්‍රන්ථයක් තියෙනවලු. ඒ ග්‍රන්ථයෙන් එන්ඩෝෆින් කියලා හෝමෝනයක් අපේ ශරීරයට ශ්‍රාවය වෙනවලු. එතකොට අර ශරීරයේ තිබෙනා වූ රෝගාතුර තත්වයන් ඒ සමනය කරගන්න පුළුවන් කියන බව භාවනාවේ නූතනයේදී ඒ විද්‍යාඥයින් සඳහන් කරලා තිබෙනවා. ඇති නේද? හොඳයි. හොඳටම හොඳයි. ඕක දැන් එවන්න ඕනේද අපිට? ඕස එවන්න මේ සර්ට මම භාගය වෙලා තිබුණේ මේකේ. ඔය තමයි මම බැලුවා. මම ඔක්කොම ටික ගහලා එවන්න මේ වර්ඩ් එක එවනවා. වර්ඩ් එකයි PDF එකයි දෙකම එවන්න. වර්ඩ් එක මේ හදන්න ඕනේ නැත්නම් PDF එක එවුවත් ඇති. මොන හරි අඩුපාඩුවක් තිබුණොත් හදන්න. මොකද දන්නවද හේතුව? සමහර තැන් වල පාලි පාට එහෙම මේ ඔය හැමෝගෙම කියනකොට පාලි පාට වල උභමසි තරන්නේ ඔක්කොගෙම පාලි පාට වල සමහර තැන් වල උච්චාරණීය අක්ෂර වින්‍යාසය සහ යෙදීමේ පොඩි දුර්වලතා ටිකක් තිබුණා 3-4 දෙනාගෙම ඒවමට හදලා එවන්න දාන්න පුළුවන් වර්ඩ් එකක් වගේ දැම්මොත් හරියටම හොඳටම හොඳයි. දැන් මේ අද ඉදිරිපත් කිරීමේ උත්තරනේ මේ දන් කරාරෝ. ඔව් සර් මේ ඉවරයි සර්. ඔව් අර දෙනාගේ දෙක අපි ඉල්ලගමු. මම නලිදු එවලත් තිබුණා. නලිදු මේ වැඩේ කරලා තියෙන්නේ. මේ කතා කරන්න බැරි ප්‍රශ්නේ තියෙන නලිදු මට එවලා තිබුණා මේ අනේ අපිට මොකක්වත් කරන්න විදියක් නැහැ මේ
සිග්නල් නෑ එන්නේ නෑ මේ ටීම් අය හදාගන්න කියලා. දැන් මේ මුදිතහරුත් එක අපි කතා කරගෙන කොහොමද ටීම් වලට යන්න බලමු අර දෙන්න ගැන හිතලා. සමහර අයට ඉතින් මේ ටීම් වලට වඩා මේ Zoom හොඳයි කියලා ඉන්න පිරිසකුත් තියෙනවා. නමුත් අපේ 2021 කට්ටියට එහෙම ප්‍රශ්නයක් නැහැ. ටීම් වලට දැන් අපි ඊමෝල් නේ ගොඩක් කල් කරලා ගැටලුවක් ආවේ නැහැනේ. දැන් මට මේ බැරි ප්‍රශ්නයක් තියෙනවා කැලෙන්ඩරේ පෙන්වන්නේ නැති එක. දැන් ඉස්සල්ලාම අද මේ අද දවසේ මම ගොඩාක් ඔබ වහන්සේලාට ස්තුති කරනවා පින් දෙනවා ගරු කරනවා හේතුව තමයි මම ගුරුවරයෙක් හැටියට ඔබ වහන්සේලාට මේ උගන්වන්න ගත්ත දවසේ ඉඳලා මේ වගේ කාර්යයක් බාර දෙනකොට එක්කෙනෙක්වත් මේ අද ඔන්ලයින් එන්නේ නැතුව මේ වගේ කට්ටිපයින් නැතුව මේ වැඩේට ඉදිරිපත් වීම ගැන මම අප්‍රමාණ ඔබ වහන්සේලාට පින් දෙනවා ස්තුති කරනවා ගෞරව කරනවා මේක තමයි හාමුදුරනේ අපේ අතර තියෙන සම්බන්ධය කියන්නේ. ඉතින් මම හුඟක් සතුටු වෙනවා මේ මගේ වචනෙට මම දාපු ඒ දැන්වීමට අනුව ඔබ වහන්සේලා මේ වැඩේට ලැහැත්ති වෙච්ච එක ගැන පළවෙනි කණ්ඩායම මේදංකර හාමුදුරුවෝ ඊට පස්සේ අපේ අලුවේ මුදිත හාමුදුරුවෝ වජිරනන්ද හාමුදුරුවෝ සෝමානන්ද හාමුදුරුවෝ ඊළඟට පදුමකිත්ති හාමුදුරුවෝ සිරිමල හාමුදුරුවෝ කියන පොඩි හාමුදුරුවෝ වහන්සේලාට ඊට පස්සේ නලින්දු සහ සුදීර හාමුදුරුවෝත් මේ වැඩේ කරලා ඇති සිග්නල් නැති ප්‍රශ්නේ ඒ දෙන්න කවදා පිටුපාන දෙන්නේ නෙවෙයි හොඳටම හොඳයි. දැන් මට කියන්න මේ ඉදිරිපත් කරපු පොඩි හාමුදුරුවෝ ටික හැර අහගෙන හිටපු පොඩි හාමුදුරුවෝ අපේ කළුගහ කඳුරේ ඉමරතන් හාරෝ ඉන්නවා සුගුණ ධම්මහාරෝ තපස්යාරෝ සෝමින්දහාරෝ පීතිස්නාරෝ ගොඩක් අය ඉන්නවනේ අපේ මధుර හාමුදුරුවෝ සුදීප හාමුදුරුවෝ සුසී මහල්ලා එහෙම කවුරු හරි කතා කරලා කියන්නකෝ මේ අද පොඩි හාලා ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබ වහන්සේලා සතුටු වුණාද ප්‍රමාණවත්ද නොදන්න මේ කරුණු හොඳයි නේද මේ ක්‍රමේ හොඳයි නේද කියලා පොඩ්ඩක් ඉදිරිපත් නොවිච්ච කෙනෙක් සුගුණ හාරුවා හරි කමන්නේ කතා කරන්න සුගුණ හාරුනේ සුගුණ හාරුනේ සුගුණ හාරු නැද්ද පීතිසාරෝ සෝමින්දහාරෝ අපේ විමලතන හාරෝ කෑගල්ලේ හාරෝ නැද්ද හොඳයි සර්. ඔව් කවුද අපි කියන්නේ මේ ඉන්දසාර හාරෝ ඔව් සර්. ඔව් මේ විදිහට යන් ඊළඟ දවසේ පොඩ්ඩක් මම දැනුම් දෙන්නම්. දැන් මේ වේදන් කරනකොට මොකද අදහසක් දුන්නානේ මේක මේ එක සතියෙන් දෙකෙන් ඉවර කරමු කියලාද මොකද්ද? සර් මෙහෙම එකක් තියෙනවා සර්. දැන් මේ සර් දුන්න වැඩ පිළිවෙලත් එක්ක සර් ලොකු දෙයක් වුණා කියන්නේ සර්. දැන් අපි සර් මේ කොස්ටත් හාමුදුරුවෝ පොත කියවනවා ගොඩාක් දුරට අඩුයිනේ සර්. ඒකෙන් හින්දා සර් මේ දැන් සර් දුන්න වැඩ පිළිවෙලත් එක්ක සර් අපි කොස්ටත් හාමුදුරුවෝගේ භාවනාව කියන කොටස මේ 3-4 පාරක් කියෙව්වා සර්. මේ ඒක ප්‍රතිඵලයක් සර්. ඊළඟට සර් දැන් අපි ඒ පාඩමට අවශ්‍ය කරුණු ටික එකතු කරගන්න අපි පොඩ්ඩක් යමු වුණා. ඒ වගේ සර් මේ මෙහෙම වැඩ පිළිවෙල දෙන එක සර් ගොඩාක් වටිනවා සර්. ඔය එක තමයි. මේව දැන් මේවා මගේ දැන් ඔබ වහන්සේලාට උගන්වන්න පටන් ගන්නකොටම මේ මගේ ළඟ තියච්ච සැලසුම් මේ මම ඒවා ඒ කාලානුරූපව ඒ අවස්ථාව එනකොට තමයි මම ඒවා ඉදිරිපත් කරන්න හිතන් හිටියේ. එතකොට මම අර ගෲප් බෙදුවෙත් ඔය වහන්සේලාට මේ නිකන් ඉන්නකොට මේ කරන පාඩම් ගැන සාකච්ඡා කරන්න අර මේ කියලා ඒ ගෲප් වලින් දැන් 2යි 3යි හරියට යන්නේ. ඉතින් ඒකෙන් අර වැඩ කරන අය ලොකු තැනකට එනවා. වැඩ නොකරන අය ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සර් ඔව් කියන්න. සර් දැන් මෙහෙමයි සර්. දැන් අපේ සර් ප්‍රධාන මාතෘකාව 3ක් තියෙනවනේ 3ද 4ද තියෙනවා සර්. තියන්නේ බැරෑරුම් පාඩම් ටික. දැන් භාවනා පාඩමයි, දේශපාලන ආර්ථික පාඩමයි, ඊළඟට ওই චතුරාර්ය සත්‍ය ගාවින්දලා එන පාඩම් ටිකයි සර්. ඒ පාඩම් ටික අපි සර් මෙහෙම පොඩ්ඩක් කරමු. හරි එහෙම තමයි. දැන් ඊළඟට මම ලෑස්ති කරලා තියෙන කර්මය හා පුනර්භවයේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද දෙකට යන්න. මොකද චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද දෙකට යන්න ඕන. චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදිතෝ චතුරාර්ය සත්‍යයක් තියෙනවනේ. ඒ නිසා. එතකොට එහෙම කඩලා තියෙන පාඩම් දැන් ඒක තමයි මම කියන්නේ අපි හාමුදුරනේ මේක සම්මුදාට විතරක් ගමු නැත්නම් මට එතකොට දිනයක් නැති වෙනවනේ දැන් මටත් මොන හරි කරන්න බෑ සිකුරාදාට අලුත් දෙයක් එහෙම දෙන ඒවා සිකුරාදා මගේ දවස කරගෙන ඒක හොඳයි සිකුරාදා මගේ දවස කරගෙන සඳුදා ඔබ වහන්සේලාගේ දවස කරගන්න මොකද මේ තරම් මේ කට්ටිය කියන්නේ ඔස්ස එහෙම හොඳයි සර් දැන් සතියට සර් ඒක හොඳයි එකක් ළමයිට අපිට දීලා ඔව් ඒක තමයි එකක් සර් කරන්න එතකොට සර් අපේ කට්ටියගෙන් නිපුණතාවයක් එනවනේ සර්. එනවා අනිවාර්යයෙන්ම දැන් ගොඩක් දේවල් ඇතුළත දැන් මම නොදීපු කරුණු පව හොයාගෙන තියෙන හුඟක් හොඳයි සාර්ථකයි අත්‍තරම හොඳයි. මේ අප්‍රමාණ සතුටක් තියෙනවා. හොඳටම හොඳයි. ඊළඟ දවසේ ඊළඟ සඳුදා. දැන් අද සඳුදා ඊළඟ සඳුදා එන්නේ 14 වෙනිදාට මම හිතන්නේ 14ද මේ කියලා දිනේ මට හරියට මතක නැහැ. ඊළඟ සඳුදා කියලා හිතන්නකො ඊළඟ සඳුදා මෙන්න මේ හාමුදුරුවෝ ටික ලෑස්ති වෙන්න. අපේ සුගුණ ධම්ම හාමුදුරුවෝ මම බෝඩ් එක මේ පෝස්ට් එකක් දාන්නම් මේ මාතෘකා බෙදලා ඔක්කොම කරලා දාන්නම් අද රෑම හෙට උදේ වෙනකොට
සුගුණධම්ම හාමුදුරුවෝ, තපස්සී හාමුදුරුවෝ, පීතිස්ස හාමුදුරුවෝ, සෝමින්ද හාමුදුරුවෝ, කලුගහ හාමුදුරුවෝ, විමලරතන හාමුදුරුවෝ, ඊට පස්සේ මේදානන්ද හාමුදුරුවෝ සහ ලහිරු. පදුමා මේ මුද්දහරෝ ලහිරු ඉන්නව නේද? ඉන්නවා සර්. හරි ලහිරු. එතකොට ලබන සඳුදා ඕගොල්ලන්ට මම දෙන්නේ කර්මය පුනහා පුනර්භවය කියන මාතෘකාව. කර්මය හා පුනර්භවය කියන මාතෘකාවට අදාළ කොටස් අද පොඩිහාලට දුන්නා වගේ මේ මාතෘකා කොටස් බෙදලා මම එවන්නම්. සුගුණධම්ම හාමුදුරුවෝ, තපස්සී හාමුදුරුවෝ, පීතිස්ස හාමුදුරුවෝ, සෝමින්ද හාරෝ, විමලරතන හාරෝ, මේදානන්ද හාරෝ, ලහිරු. මේදානන්ද හාරෝ ඉන්නවද? ඉන්නවා සර්. හරි. කර්මය හා පුනර්භවය ටිකක් පාඩම කියවන්න මම කොටස් බෙදලා එවන්නම්. හෙට වෙනකොට මම දාන්න ලබන සඳුදාට ලෑස්ති වෙන්න ඕන. එතකොට ඔබ වහන්සලා 7 9 ඉන්නවා. මේ 7 9 කියන්නේ 6 9යි ලහිරුත් එක 7 දෙනයි. ඊළඟ සඳුදාට දැන් ওই සඳුදා නෙවෙයි ඊළඟ සඳුදාට චතුරාර්ය සත්‍ය හා පටිච්චසමුප්පාදේ මාතෘකාව මధుර හාමුදුරුවෝ, සුදීප හාමුදුරුවෝ, සුසීම හාමුදුරුවෝ, ධම්මවිසුද්ධි හාමුදුරුවෝ, එතකොට රත්නපුරේ නාරද හාමුදුරුවෝ, අපේ තනපද්දේක විනීත හාමුදුරුවෝ, කරුණාරත්න හාමුදුරුවෝ කියන හාමුදුරන් වහන්සේලා. කරුණාරත්න හාමුදුරුවෝ, තනපද්දේ විනීත හාමුදුරුවෝ, නාරද හාමුදුරුවෝ, රත්නපුරේ හාමුදුරුවෝ, එතකොට ධම්මවිසුද්ධි හාමුදුරුවෝ, සුසීම හාමුදුරුවෝ, සුදීප හාමුදුරුවෝ, මధుර හාමුදුරුවෝ. එතකොට ඉතුරු කණ්ඩායම් හැමෝටම මම අවස්ථාව දෙන එක මාතෘකා තව දේශපාලන මූලධර්ම තියෙනවා, බෞද්ධ ආර්ථිකයේ තියෙනවා, ඒ වගේ මාතෘකා ඒ මාතෘකා වලට අපි යන් ලබන සමුදාය එතකොට ලැස්ති වෙන්නේ කර්මය හා පුනර්භවය කියන මාතෘකාව. ඒක අණු කොටස් මම කඩලා ඒ හාමුදුරුවන්ට දෙන්නම්. මට කතා කරලා කියන්නකෝ මේ අපේ සෝමින්හාරු ඉන්නවද? සෝමින්හාරුද? හරි. පීතිසාරු ඉන්නවද? පීතිසාරුනේ? පීතිසාරු අද නෑ සර්. හරි ගමන්න අපි දාමු. තපස්යාරු ඉන්නවද? වටපොළහාරු. ඒගොල්ලන්ට ගම් වතුර ප්‍රශ්න තරි ගාල්ලේ හරියට යට වුණා ගාල්ල මාතර. තපස්යාරු නැද්ද? වටපොළහාරුනේ. සුගුණහාරු නම් ඉන්නවනේ සුගුණහාරුනේ. සුගුණහාරු. සුගුණදමාරු. මේදානන්දාරුනේ. සර් ඉන්නවා සර්. හරි නේද? එහෙනම් ලැහත්ති වෙන ලබන සමුදට. හොඳයි සර්. මම දාන්නම් මාතෘකා හිට උදේ වෙනකොට. හොඳයි. හරි. මේ විමලට තහවුරුන්ට කතා කරන්න බැරුවද? එයා ලැප් එකේ යනවා කියලා කිව්වේ. කළුගහගන්දනවරු ඉන්නවද? ඔව් සර් දැන් මේ ෆෝන් එකට ආවා. හරි. එහෙනම් ලබන සමුදට තියෙන කර්මය හා පුනර්භවය මාතෘකා එවන්නම් ලැහත්ති වෙන්න. එදාට සර් මට සිග්නල් නැහැ කිව්වා. එහෙමද? නෑ ඔබ වහන්සේ කොහොමත් මේක පැහැර අරින කෙනෙක් නේ මම දන්නවා. අනිවාර්යෙන් කරනවා. කම්පැනිට කතා කරලා සිග්නල් යවකට තමයි වෙන්නේ. හොඳට දෙන්න වැඩි. අය ලස්සනටම මේ ලකුණු ලැබෙන විදිහට මාතෘකාවට අදාළ කරුණු ගොනු කරලා ලස්සනට දෙන්න වැඩි. හොඳයි. ඊළඟට මේක පේනවද බලන්න මේ මම එවපු ටියුබ් එකේ අර මේක මම එවන්නම් මේ සෙල් එක නෙමෙයි මේක. පේනවද? සමාජ ප්‍රබලය හා විකාශනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම සර්. ඔව්. පේනවා. මේක ඕන නේද අපට? ඔව්. මේකේ ලොකු කතන්දරයක් නෑ. මම මේක හිතන් හිටියේ රෙකෝඩින් එකක් දාලා එවන්නම් කියලා රෙකෝඩ් කරගන්නවා ලෙවන්න නැතුව මොකද හේතුව මේ විඩිම්බිර මේ කාලගුණයත් එක්ක දැන් ඔන්න අද තමයි හවස් වරුවේ මේ හොඳට තියෙන්නේ. කරන්ට් එක යනවා විනාඩි 10ක් 15කින් ආය එනවා මේ අපිට මේට හොඳටම තදින් වැස්සනේ මේ ගම් වතුර අරෝමයත් එක්ක මේ විඩිම්බිර මේ ඊළඟ නැතුවම පිච්ච ලෙවල් තිබුණා. ඒ නිසා මේ රෙකෝඩ් එක කරන්න බැරි වුණා මට. මම මේක රෙකෝඩ් කරලම මේකේ මේ අග්ගඤ්ඤ සූත්‍රය මම හෙළින ප්‍රධාන තොරතුරු කීපයක් කියන එකත් එක්කම මේ රෙකෝඩ් එකක් මෙතන මේ හිස්තැනට ලියා ගන්න අදහස් රෙකෝඩ් එකත් එක්කම දාන්නම් මම මේක දැනට ඔහොම කියවලා බලන්න වෙන විශේෂයක් නැහැ. හරිද? මේ පාඩම කරමු. ඊයේ කරපු රෙකෝඩ් එකත් පුළුවන් නම් දාන්න සර්. ඉවර කරනවද? ඔව් සර්. ඊයේ අපි කලේ ඊයේ ඉරිදා ඊයේ කලේ මොකක්ද කියලා මට මතකත් නෑ දැන්. අවස්ථා සම්බන්ධයෙන්. අවස්ථා සම්බන්ධ. ඒක නම් පොඩි දෙයක් රෙකෝඩ් එකක් ඕනේ නෑ මේ ඕනේද ඒකට? ඒක අර අවස්ථා සම්බන්ධයෙන් පස්සේ කතා කරපු ටික තමයි සර් මම අර අවසානයේ වගේ ආවේ. ඒ ටික වැදගත් වෙයි කියලා හිතුවා. හරි මම එවන්න. හරි එවන්න. දැන් හැමදාම රෙකෝඩ් වෙනවා. දැන් මම එවන්න. එතකොට
තව මොනවද කතා කරන්න තියෙන්නේ? අර මගේ වැඩසටහන තියෙනව නේද? මම අර පැය 4 කරන වැඩසටහන. සර් මේ වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා සර්. කිය. මේ සර් එක්සෑම්ස් සැප්තැම්බර් මාසයේ තියෙන කතා ඇත්තද සර්? සැප්තැම්බර් වලට කවදාවත් මෙහාට ගන්න නැහැ කීයද? දැන් මෙච්චර ප්‍රශ්න තියෙද්දි. කවුද කියන්නේ? සර් එහෙම පෝස්ට් එකක් දාලා තියෙනවා සර්. සර්ට මම ඔන්න මේ එවන්නම්කෝ ඈ. ඒ පෝස්ට් එක කවුරු හරි දාපු පෝස්ට් එකක් දා මේ විභාග දෙපාර්තමේන්තුවෙන් දාපු එකක්ද? ඒක ගිය අවුරුද්ද එක. ගිය අවුරුද්ද එකක්. එහෙමද? ගිය අවුරුද්ද එක සැප්තැම්බර් වල තිබ්බ. මෙහෙමයි මම ඊයේ එදා කිව්වනේ ඊයේද පෙරේදාද මම එදා කිව්වා මෙහෙමයි විභාගේ කවදාද තියෙන්නේ කියන ගැටලුවක් ගන්න කවදාවත් ඉස්සරහට ගන්න නැහැ දැන් මේ ඔක්තෝබර් 4 දාපු එකක් කවදාවත් මෙහෙට ගන්න නැහැ මෙච්චර ප්‍රශ්න තියද්දි ඔක්තෝබර් 4 විභාගේ තියෙනවා කියලා හිතාගෙන සැලසුම් වෙමු අපිට විභාගේ කල් ගියා නොගියා ඒක ප්‍රශ්නයක් නැහැ අපි ඔක්තෝබර් 4 විභාගයට යන්න සියලු වැඩ කටයුතු සූදානම් වෙමු ලෑස්ති වෙමු කියන එක මම මේ කියන්නේ හොඳේ හරිද තේරුණා හොඳයි සර් මේ අමිලහාරෝ පොඩක් මේ කවුද වදුමහාරෝ වදුමහාරෝනේ වදුමහාරෝ නැද්ද වදුමිත්‍යාරෝ මේ කො අමිලහාරෝ ආවේ නැද්ද අද ඉන්නවා සර් ඉන්නවද අමිලහාරෝ ඊළඟට වැඩසටහන ඔය ඊළඟට වැඩසටහන තියෙන ඔබ වහන්සේ ඉදිරියේ වට මම දානවා හොඳේ හරි සර් හරි ඒක තමයි මමත් බැලුවේ සර් මගේ නම නැත්නම් මොකද කිය. නෑ කණ්ඩායම් දාන්නේ දැන් ඊළඟ කණ්ඩායම කර්මේ පුනර්භවයට දාන්නම් මම ඒකේ කණ්ඩායම් වලට බෙදෙනවා දැන් ගොඩක් අය ඉන්නවා. හා සර් හරි හොඳයි සර්. හරි. එහෙනම් මේ මට චුට්ටි උවමනාවකුත් දැන් තියෙනවා ඇති වෙලා මේ අදට නවත්තමුද මේ දන් කරවර එහෙනම්? හරි එහෙනම් සර් ගොඩක් පින් සර් මේ අද කරපු වැඩේ සර් ගොඩක් වටිනවා සර්. හරි. මේ හොඳටම හොඳයි. විතරක් නේ ඔබ වහන්සේලා ගැන පුදුම සතුටක් තියෙන ඔබ වහන්සේලා මේකට ලෑස්ති වෙනවා උනන්දුවක් තියෙනවා මේ පාඩම් වල ඉන්නවා කියලා මට පේනවා. ඔය කියන්නේ අහන්න කතා කරන්න. සර් මම විනාඩියක් කතා කරන්නද මේ අනිත් අයට මේ කියන්නේ? මේ දැන් සර්ට පොඩි අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා කිව්වේ. ඒ නිසා ඒකට අවස්ථාව දෙන්න කියලා හැමෝගෙම කාරුණිකව ඉල්ලනවා නැත්නම් ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔන්න විමලතහාරෝ අපිට කියන જાති බලන්නකෝ. නෑ සර් මානුෂීය වෙන්න මේ මිනිස්සු නෑව නේද? හරි. ඊළඟට මේ එනං හරිනේ. මොකද විශේෂව කතා කරන දෙයක් මොනවා? මේ පොඩ ඉන්න එපා. පොඩි දෙයක් වැදගත්ම දෙයක් තියෙනවා කියන්නේ. මේ මම එදා කිව්වා බැලුවද 19 මේ 2019 මේ බුද්ධ ධර්ම ප්‍රශ්න පත්‍රේ. ඔව් සර් බැලුවා සර්. දැන් ළඟ තියනවද උතන? ළඟ තියනවද අතේ? ළඟ නෑ සර්. හරි. කාගේ ළඟද තියෙන්නේ? අපේ ගෲප් එකේ කාගේ හරි ළඟ තියෙන්නේ 2019 එක? ඈ? අංගා තියෙනවා. ඕකේ මට කියන්න ඕයි මේ සාමණේර යන්න විග්‍රහ කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනව නේද? පළවෙනි කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ. ඔව් සර් සාමණේර යන්න අර්ථකථනය කරන්න. දැන් ඔන්න ඕකට මේ අර අපේ හාමුදුරුවෝ කවුද අපේ හාමුදුරුවෝ මේ බුද්ධ ධර්මයේ පොත ලියපු හාමුදුරුවෝ සුමන හාමුදුරුවෝ මේ පොතේ ප්‍රමාණවත් නැහැ මදි ලකුණු මේ ඒකට උත්තරේ මදි මේකේ පේනවද පොත පොඩි හාමුදුරුවෝ ඊළඟට පොඩි හාමුදුරුවෝ කියවන්නකෝ ඕකේ 7 හරි 5 දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් තියෙනවා නේද හාමුදුරුවෝ බ්‍රාහ්මණ මේ සෝධර්ම වර්ණ ධර්ම ගැන ප්‍රශ්නයක් ඔව් සර් කියන්නකෝ වානප්‍රස්ත සංන්‍යාස යන බ්‍රාහ්මණ ආශ්‍රම ධර්ම හඳුන්වා දෙන්න එක. ඔව් ඊළඟට බ්‍රාහ්මණ සහව්‍යතාවයේ පිළිබඳ ප්‍රමාණවත් විමසුමක් කරන්න. ඔන්න 2019 ආපු ප්‍රශ්නයක්. ඔය බ්‍රාහ්මණ වර්ණ ධර්ම මේ ආශ්‍රම ධර්මයි මේ බ්‍රාහ්මණ සහව්‍යතාවයයි. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර ඔබ වහන්සේලා ළඟ තියෙනවද? මම කියලා දෙන්න ඕනද මොන හරි ටිකක්? ඒක නම් කියලා දෙන්න ඕන සර්. ඔව්. ඒ වගේ තියෙනවා සාමණේර මටත් පේනවා මේ පොත මම අරන් බැලුවා මේ සාමණේර බවට මේ ප්‍රමාණවත් නෑ මේ පොතේ උත්තර ඒ නිසා ඒකට මම ටිකක් කියලා දෙන්න ඕනකමක් තියෙනවා සාමණේරයන් නිර්වචනය කරන්න. ඒක සාමණේර කියන්නේ කවුද? ඒකේ මොකද්ද අපේක්ෂා කරන දේවල් ටික එහෙම කියලා. ඊට පස්සේ අපේ අහුන්නේ මට. ඒ ටික කියලා දුන්නා නම් හොඳයි කියලා කියන්නේ. ඒක තමයි. ඊළඟට එතනම ඊළඟ ප්‍රශ්නේ කියන්න පොඩි හරුනේ. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ධර්මානුකූලව පැහැදිලි කරන්න. ඒක පුළුවන්. ඊළඟට ත්‍රිවිධ ශික්ෂාවෝ එකිනෙකට උපකාරී වෙද විමසන්න.
අන්න ඒක ඕන එකක්. ත්‍රිවිධ ශික්ෂාව එකිනෙකට මේ උපකාර වෙදී. සීලෙන් සමාධියත් සමාධියෙන් ප්‍රඥාවත් කියන ඔන්න ඔය ටික ඒ ප්‍රශ්නටත් පිළිතුරක් කතා කරන්න ඕන. තව අනුලෝම පටිච්චසමුප්පාදය අනුව දුක්ඛ සමුදය පැහැදිලි කරන්න. ඒක පුළුවන්. හොඳටම කියලා දුන්නා. හොඳටම කියලා දුන්නා රෙකෝඩින් එකත් ඇති. සමාජගත ගැටලුවද පටිච්චසමුප්පන්නව විමසන්න. ඒකත් හරි. රෙකෝඩින් එකක් තියෙනවා හොඳටම කියලා දුන්නා. ඒව බැරි නෑ. ආර්ථිකය හා දේශපාලනය අතර ඇති සම්බන්ධය සූත්‍රානුසාරයෙන් පෙන්වා දෙන්න. ඒකත් පුළුවන්. අර ධම්මික රාජ සූත්‍රය, ඔය කුටදන්ත සූත්‍රයේ කුටදන්ත සූත්‍රය මේ දේශපාලනඥයෝ මේ රටවැසියට මිල මුදල් දෙන එක බීජ දෙන එක සම්බන්ධය තියෙනවනේ. ධම්මික රාජ සූත්‍රයේ මේ එන තොරතුරු ටිකක් කතා කරමු. දක්වා සීනා සූත්‍රයේ තව ටිකක් කතා කරමු. අභිධර්ම පිටකයේ සැකස්ම පිළිබඳ විස්තරයක් කරන්න. අන්න ඒක වැදගත්. අන්න හරි. අභිධර්ම පිටකයේ සැකස්ම පිළිබඳ මෙන්න මේ පොතේ තියෙනවා මේ කොටදූපේ සුමනහරගේ පොතේ තියෙන උත්තරේ හොඳටම මදි. හොඳටම මදි. පැහැදිලිද මං කියන එක? ඔව් සර්. දැන් මම මේ පොත විවේචනය කරනවා මේ මගේ හොඳ හිතවතේ මමත් මේ පොත ලියන්න මේ යම් යම් කරුණු ඒහකට උපදෙස් දුන්නා මේ යම් යම් මේවා. හොඳටම හොඳයි මේ හරු කරලා තියෙන වැඩේ සාර්ථකයි. තාම හොඳයි මේ තරුණ හරු කෙනෙක්. අගය කරන්න ඕන. නමුත් ගැඹුරු නෑ. අභිධර්මය ගැන මේ සමහර ප්‍රශ්න වලට පිළිතුරු මදි අපිට ලකුණක් කියන්න. මොකද හේතුව මේකේ තියෙනවට වඩා කරුණු ලිව්වොත් මේකට අනුවනේ මාගේ නිස්කිම කියන්නේ ඊට පස්සේ ඒ වගේ උත්තරයකට ලකුණු ගියොත් අපිට පාඩු වෙනවා. ඒ නිසා අභිධර්මය ගැන එක එක පිටකේ ග්‍රන්ථය ගැන ඒ කියන්නේ ධම්මසංගති ප්‍රකරණේ හරියට මොනවද තියෙන්නේ. අන්න ඒ වගේ පොඩි විස්තරයක් මම කතා කරන්න ඕනකමක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. ඊළඟ ප්‍රශ්නේ එතන කියන්න හම්බුනේ රටේක. අපි පාලියේ කතා කරපු ටික මදිද සර්? මදි. ඒ පාලිය කිය අපි කතා කළේ ගොඩක් දුරට අර මේ අභිධර්ම පිටකේ බුද්ධ භාෂිතයක්ද නැද්ද කියන එකයි අර නිදාන කතාව මේ හරියට අර ග්‍රන්ථ 7 ගැඹුරට ගියේ නෑනේ අපි ඒකේ. නේද? හරි සර්. ඔව් ඊළඟට මොකක්ද අහන්නේ? උත්ත යන පදෙහි අර්ථ විභාග කරන්න. ඒක පුළුවන්. ඒක හුද්දටම දුන්නා මම ටියුට් වලත් ඇති. අත්තාන සූත්‍රයේ ඒ නියමටම දුන්නා. ඒක පුළුවන්. දෙවෙනි කොටස එච්චරස අවසානයේදී නීතිය හා සාමය සුරක්ෂිත කරනු පිණිස පාලකයෙකු කෙසේ ක්‍රියා කළ යුතුදයි බුද්ධ අනුසාරයෙන් ඒක ලියන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් පුළුවන් නේ. දසරාජ ධර්මයි මේ මොකද්ද සතර අගතිය ගත්තම හොඳටම හොඳයි. ඉවරයි. ඒක ලියන්න පුළුවන්. හරි. එතකොට සර් මේ 2020 පේපරේ හෙන්වන සර් හෙන ගොඩක් සරලයි සර්. සරලයි කියන්නේ සර් ඒකේ සර් හැම ප්‍රශ්නයක්ම අහලා තියෙන්නේ සර් අපිට තියෙන පාඩම් වලින්. අය වෙන කියන්නේ අර දැන් වෙන වර්ෂවල සර් පාඩම් වල ප්‍රශ්න අහලා තිබ්බේ සර් මේ ඔය දැන් 2019 මේ ඔය වානප්‍රස්ථ සන්න්‍යාසී අරම සිලිපස් එක ඇත්තෙත් නැනේ වහලා තියෙන්නේ. ඔව් සර් දැන් සර් වෙන අවුරුදු වල සර් ප්‍රශ්න අහලා තිබ්බේ සර් මේ දැන් උත්තරේ ලියනකොට සර් පාඩම් කීපයක ආශ්‍රය කරගෙන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. හැබැයි සර් මේ 2020 අහලා තිබ්බේ සර් මේ ඒ එක පාඩමකම ප්‍රශ්නයක් විදිහට තමයි කියන්නේ. පාඩමක්ම තමයි ප්‍රශ්නේ අහලා තිබ්බේ දැන්. එක ප්‍රශ්නයක් අහලා තිබ්බස මේ ප්‍රශ්න දෙක. ඔව් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික හා ලෞකික උපයෝගීතාවය පෙන්වා දෙන්න. ඒක සර් එහෙම පාඩමක් තියෙනවා සර් අපිට. ඔව්. ඒ විදිහට තමයි අහලා තිබ්බේ සර්. ගොඩක් ඒවා. සරල කරයි මොකද දැන් මේ ගැඹුරු කරන එක නෑ මේ තියෙන ප්‍රශ්න ටික දන්නවා ශිෂ්‍යයන්ගේ මට්ටම. නමුත් අපි සරල කරයි කියන මතේ නේ අපි උපරිමේ ගැඹුරේ ලියන විදිහට අපි දැනුම හදාගමු. දැන් මට කියන්න ඊළඟට මේ දැන් බුද්ධ ධර්මයේ පන්තිය මෙච්චර කලක් අපි කළා. බුද්ධ ධර්මයේ පන්තිය මම මේ අපි පිරිවෙනේ බුද්ධ ධර්මයේ කියනකොට මම මේ වගේ විශාල පිරිසකට බුද්ධ ධර්මයේ කියන්නේ මේ ඔන්ලයින් ඔබ වහන්සේලා තමයි කණ්ඩායම පිරිවෙනේ ඉගන්නලා පළපුරුද්ද මට තියෙන නිසා දැන් මගේ බුද්ධ ධර්ම පන්තියට පැමිණියාට පස්සේ බුද්ධ ධර්මයේ විෂය පිළිබඳව තිබුණු ගැඹුරු අමාරුකම් ටිකක් ලිහිල් වුණාද අපි හඳුරන්නේ? ඔව් සර් ඇත්තටම සර් ගොඩාක් කියන්නේ අවබෝධයක් ආව සර්. ඒක සර් වචනෙන් කියන්න බැරි තරම් අවබෝධයක් සර්. මම නම් සර් බුද්ධ ධර්මයේ පොතක් අතින්වත් අල්ලලා තිබ්බේ නැහැ සර් පන්ති කරන්න පටන් ගත්තා. දැන් සතුටුයිද? නැත්තම් සර් සතුටුයිද කියලා. එහෙනම් නවතිමු මට දැන් තවදුරටත් ඉන්න බෑ මෙතන. මම යනවා.